ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් 16 වන පාඩම් ඒකකයේ වන මානව සම්පත් කළමනාකරණය හා සම්බන්ධ බහුවර්ණ කියන්නේ වාස්තික පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් 2000 වර්ෂයේ සිට 2018 දක්වා සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. එතනින් නොනවති ආදර්ශ බහුවර්ණ ප්‍රශ්න කීපයක් 20යි 22 20යි 23 ඉලක්ක කරලා මම තා කල්පනාකාරීව සකස් කරපු ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කළා. මේ පාඩම් මේකකෙන් මම හිතනවා බහුවර්ණ ප්‍රශ්න වලින් දැන් ඔබට යමක් ඉතුරුුනේ නැහැ. මොකද අපි තැම් අවස්ථාවල එක් පාඩම් තුලදී කතා කරපු බහුවර්ණ ප්‍රශ්න පදනම් කරගෙන ඒවැ මුහුණුවර වෙනස් කරමින් ඉදිරියේදී යොමු වෙන්න පුළුවන් ආකාරයේ විශ්ලේෂණයකුත් කරා. ඒ කියන්නේ අපි බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් අපි දැන් බහුවර්ණ ප්‍රශ්න අපි හිතමු 80ක් කළා නම් මම හිතන්නේ 150ක් 160ක් විතර වෙනම සාකච්ඡා කළා. වැඩිත් එක්කලා ඇති. එක දෙයක් ඔබ කරන්න විවේක පාඩුවේ ඉන්න විට දැන් දරුවෝ විවේකී ඉන්නකොට ෆෝන් එකත් එක්ක ඉන්නවනේ. දැන් තොරතුරු තාක්ෂණ යුගයකනේ අපි ඉන්නේ නේ. අපි කියන්නේ ෆෝන් එක කොටනවා කියනවා, ෆෝන් එක ඔබනවා කියනවා. ෆෝන් එක පාවිච්චි කරලා ඔබ එක එක සමාජ ජාලවලට ගිහිල්ලා වැදගත් තොරතුරු නේ නොවැදගත් ඒවා බලන්නේ නැහනේ. ඔයගොල්ලෝ හොඳ ළමයිනේ වැදගත් තොරතුරු නිරීක්ෂණය කරනවා, අධ්‍යයනය කරනවා. ඒ වගේ ඔබ විවේක පාඩු ඉන්නකොට මේ එක එක පාඩමට අදාළ බහුවර්ණ ප්‍රශ්න ඕනනම් මතකයෙන් නැත්නම් නැවත මතක් කරගෙන විෂය කරු මතක් කරගෙන පාඩම මතක් කරගෙන බහුවර්ණ ප්‍රශ්න තව තවත් නිර්මාණය කරන්න. ඒක තමයි පාඩම් කරනවා කියලා කරන්න ඕනේ. නෝට්ස් කර පාඩම් කරන එක නෙවෙයි. ඒක විවාදයෙන් කරන්න ඔබට નિરાයාසයෙන්ම අඩුම පරිශ්‍රමයකින් අඩුම කාලයකින් විෂය කරුණු මතකේ රැඳෙනවා ඇති. අපි අද පාඩමින් සාකච්ඡා කරන්න යන්නේ මානව සම්පත් කළමනාකරණ පාඩමට අදාළව පළවෙනි ප්‍රශ්න පත්‍රයට යොමු වෙන සැපයීම් වර්ගයේ ප්‍රශ්න. supply type question. ඒ කියන්නේ පිළිතුරක් නිශ්චිත පිළිතුරක් සපයන නියමිත ප්‍රශ්න. වර්ග දෙකක් තියෙන එකක් හිස්තැන් පුරවන්න ඒකත් සැපයීම්. අනිත් එක නිශ්චිත පිළිතුරු සපයන්න ඒකත් සැපයීම්. මුලින්ම සුදුසු වචන යොදා හිස්තැන් සම්පූර්ණ කරන්න කියන සැපයීම් වර්ගයේ ප්‍රශ්න. 2000 වර්ෂයේ ඉඳන් 2003 දක්වා එහෙම හිස්තැන් පුරවන ප්‍රශ්න එකක්වත් ඇවිල්ලා නැහැ. මුලින්ම පේපර් එකට යොමු වෙන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්න 2004. අපි ඒකෙත් ප්‍රශ්න මං හිතන්නේ 3ක් විතර මං අයින් කළා. ඒක වර්තමානයේ වැඩක් නැති නිසා අර ඇතම් කම්කරු නීති අයින් කළානේ දැන් අපේ සිලබස් එකේ. ඒවට අදාළ ප්‍රශ්න දෙක තුනක් මම අයින් කළා. අනිත් සියල්ලම ඉස්සරහට මේ යාවත් කාලීන වන ප්‍රශ්න. මේ ප්‍රශ්නෙම සමහරට 2022 පේපර් එකට එන්න පුළුවන්. ඒ සියල්ලම මම අරන් තියෙනවා. ඔබට ආයේ දෙපාරක් හිතන්න දෙයක් නෑ. ඔබට තෝරන්න දෙයක් නෑ. ඔබට හොයන්න දෙයක් නෑ. ඒ කියන්නේ ඔබට ලේසි දැන් අපි හැම දෙයක්ම ඕගොල්ලන්ගේ කකුල් දෙක ළඟට ගෙනත් දෙනවා. අපේ කාලේ අපි විභාග ප්‍රශ්න පත්‍ර හොයා ගන්න ඕනේ. අපි ප්‍රශ්න ඇනලයිස් කරන්න ඕනේ. මේ පාඩමට අදාළ මේ ප්‍රශ්න පත්‍ර වලින් ආවේ මොන වගේ ප්‍රශ්නද? දැන් අපි සියල්ලම කරනවා. ඔබට තියෙන්නේ ඒක හොඳට පදම් කරගන්න එක විතරයි. පදම් කරගන්න විතර ඔබට කරන්න තියෙන්නේ. නැත්තම් සියලු ආයුධ මං ගෙනත් දෙනවා ඔයගොල්ලන්ට. ඔබේ අත් දෙකටම දෑතට ආයුධ දෙනවා. ඔබට තියෙන්නේ යුද්ධ කරන්න විතරයි. අපි A level කරන කාලේ අපි ආයුධ හොයා ගන්න ඕනේ. ආයුධ දන්නෙත් නැහැ. ආයුධ මොනවද කියලා අපි මුලින්ම හොයා ගන්න ඕනේ. ඊපස්සේ ආයුධ වලට අවශ්‍ය අමුද්‍රව්‍ය හොයා ගන්න ඕනේ. ආයුධ අපිම නිපදවන්න ඕනේ. අපිම යුද්ධ කරන්න වැඩ ගොඩයි. ඔබට තියෙන්නේ ආයුධ අතර ලැබුණ යුද්ධ කරන්න විතරයි. ආයුධ අතර දීලා යුද්ධ කරන ආකාරයත් කියලා දෙනවා. හරිම සරලයි. පැහැදිලිද මම මේ කියන එක? රයිට් අපි බලමු මුලින්ම 2004 දී වෙච්ච ප්‍රශ්නයක්. සංවිධානයක පරමාර්ථ මුදුන් පමුණවා ගැනීම සඳහා එහි පුද්ගලයන් සහ කණ්ඩායම් කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව. සංවිධානයක පරමාර්ථ මුදුන් පමුණවා ගැනීම සඳහා එහි පුද්ගලයන් හා කණ්ඩායම් කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව හිස්තනක් ලෙස හැඳින්වේ. මේක එක්තරා අන්දමකින් කළමනාකරණයටත් වැදගත් ප්‍රශ්නයක්. කළමනාකරණයේ පාඩමට අදාළව මෙවැනි ප්‍රශ්න අහනවා. එක්කෝ මානව සම්පත් කළමනාකරණදී අහනවා. තේරෙනවද? නායකත්වයේ මතකයි නේද? නායකත්වයේ කිව්වම පාඩම් දෙකටම ඍජුව සම්බන්ධයිනේ. මානව සම්පත් කළමනාකරුත් කවුද නායකයෙක්? ඒ වගේම අංශභාර කළමනාකරු කම්මලේ ප්ලාන්ට් මැනේජර් කම්මල් කළමනාකරු
ගැනුම් අංශේ පර්චේසින් මැනේජර් ගැනුම් කළමනාකරු. අලෙවිකරණ අංශේ මාකටිං මැනේජර් අලෙවි කළමනාකරු. මේ සියල්ලම නායකයෝ. ඇයි එයාලා යටතේ කිසියම් සබෝඩිනේට්ල පිරිසක් සහකරුවන් පිරිසක් ඉන්නවා. එහෙම නම් ඒ සහකරුවන්ගේ ඒ කියන්නේ සංවිධානයක පරමාර්ථ නැත්නම් ඉලක්ක මුදුන් පමුණවා ගැනීම සඳහා ඒ පුද්ගලයන් හා කණ්ඩායම්. ඒ සහකරු සමහර වෙලාවට තනිව පුද්ගල චර්යාවන්ට බලපෑම් කරන්න වෙනවා. සමහර පුද්ගල කණ්ඩායම් වශයෙන් කණ්ඩායමකට බලපෑම් කරන්න වෙනවා. වර්ක් ගෲප් හදලා තියෙනවනේ වැඩ කණ්ඩායම්. එහෙනම් වැඩ කණ්ඩායමේ සමහරට අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් වැරදි නම් ඒව නිවැරදි කරන්න බලපෑම් කරන්න වෙනවා. එහෙනම් පුද්ගලයින් හා කණ්ඩායම් කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව තමයි කළමනාකරුව නැමැති නායකයට තියෙන්නේ. මොකද අපි දන්නවා කළමනාකරුවට විවිධ භූමිකා තියෙනවා. හෙන්රි මින්ස්බර්ග්ට අනුව විවිධ භූමිකා තියෙනවා. එක භූමිකාවක් තමයි නායකයා කියන භූමිකාව. එහෙනම් නායකත්වයෙන් කරන්නේ පුද්ගලයන් සහ කණ්ඩායම් වල චර්යාවන් වෙනස් කිරීම. ඒ කියන්නේ ඉලක්ක දෙසට මෙහෙයුම් ක්‍රියාවලිය සුමටව ගෙනියන්න පුළුවන් වන විදියට පුද්ගලයන් සහ කණ්ඩායම් වල චර්යාවන් වෙනස් කරන්න බලපෑම් කරනවා. ඒක තමයි නායකත්වය කියන්නේ. එහෙනම් මෙතෙන්ට එන්නේ මොකද්ද? පැහැදිලිවම නායකත්වය. නායකත්වය පුද්ගලයන් සහ කණ්ඩායම් කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව. නැත්නම් පුද්ගල හා කණ්ඩායම් චර්යාවන්ට આવන තවත් පැහැදිලි. චර්යාවන්ට බලපෑම් කිරීමේ හැකියාව තමයි නායකත්වය. ඒ වචනේ එනකොටම Tamanට නායකත්වය කියන එක තමන්ගේ මොකද වෙන්නේ? මතක ගබඩාවෙන් එළියට එන්න ඕනේ. ඇවිල්ලා මෙතනට ගන්න පුළුවන් වෙන්නට ඕනේ. ඊළඟට 2006 විභාග ප්‍රශ්නය පහෙත් අහලා නැහැ හිස්තැන් ප්‍රශ්නයක්. අර MCQ නම් සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම එක ප්‍රශ්නයක් හරි අහනවානේ. මතක නේද? 2016 වගේ මට මතකයි එක ප්‍රශ්නයක් දුන්නා. හැම අවුරුද්දෙම ප්‍රශ්න දෙකක්, තුනක්, හතරක්, පහක් තිබුණානේ. මේවා එහෙමම නැහැ. සාමාන්‍යයෙන් ප්‍රශ්න එකයි, මැක්සිමම් දෙකයි. සමහර විට එකක්වත් නැහැ. දැන් හිස්තැන් පුරවන සැපීම් වර්ගේ නැතුණාට නිශ්චිත පිළිතුරු ප්‍රශ්නයක් හරි රච් වෙනවා. කොහොම හරි තේරෙනවද? කිසියම් කාල පරිච්ඡේදයක් තුල විවිධ හේතුන් මත සේවකයින් ආයතනයේ හැර යාම හඳුන්වනුයේ හිස්තැනක් ලෙසය. එක්කෝ මාසයක් තුල, කාර්තුවක්, අර්ධ වර්ෂයක්, එක්ක වර්ෂයක් තුල ඕනම කාල පරිච්ඡේදයක් තුල විවිධ හේතුන් නිසා සමහරට පෞද්ගලික හේතුන්, තමන් අසනීප තත්වයන්, තමන්ගේ ගෙදර කුටුම්බේ මොන හරි ප්‍රශ්නයක්, එහෙම නැත්නම් අපි හිතමු ආයතනයේ වැඩ පරිසරයට ඇති අකමැත්ත. වැඩ පරිසරේ අපි හිතමු පිරිසිදු නැහැ. සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. තේරුණාද? මනා වාතාශ්‍රය නැහැ. ආලෝකය නැහැ. ඒ නිසා නැත්නම් තමන්ගේ වැඩ කණ්ඩායමේ ප්‍රශ්නය. වැඩ කණ්ඩායමට අලුතෙන් එකතු වුණා පිරිසක්. ඒගොල්ලෝ ෆ්‍රෙන්ඩ්ලි වැඩ කරන්නේ. ඒගොල්ලෝ නිතරම මොකද තරංගකාරී ලෙස වැඩ කරන්නේ. සහයෝගයෙන් වැඩ කරන්නේ. තේරුණාද? ඒගොල්ලොත් එක්ක වැඩ කරන් තියෙන අකමැත්ත. එහෙම නැත්නම් ආයතනෙන් සෙසු කර්මාන්තයේ සෙසු ආයතන ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව සාධාරණ වැටුප් වැඩි කිරීමක් කරා අපේ ආයතනයේ වැටුප් වැඩි කිරීමක් කළේ නැහැ. එවැනි හේතුවක් නිසා රැකියාවෙන් ඉවත් වෙන්න පුළුවන්. එහෙම ඉවත් වීමේ ශීඝ්‍රතාවය තමයි මේ අහන්නේ. යම් කාල පරිච්ඡේදයක් තුල විවිධ හේතුන් මත සේවකයින් ආයතනයේ හැර යාම හඳුන්වන්නේ මොකද්ද? සේවක පිරිවැටුම, ලේබර් ටර්න්ಓවර්. සේවක පිරිවැටුම නැත්නම් ශ්‍රම පිරිවැටුම නැත්නම් සේවක පිරිවැටුම නැත්නම් ශ්‍රම පිරිවැටුම. තවත් සිංහල නමක් උකට කියනවනේ අපිට අහුණා ඒක. මූලික වශයෙන්ම කියන්නේ ලේබර් ටර්න්ಓවර් කියන්නේ සේවක පිරිවැටුම නැත්නම් ශ්‍රම පිරිවැටුම. එතකොට මේක අනුපාතයක් වශයෙන් අපිට ගන්න පුළුවන්. මතකයි නේද? අනුපාතයක් වශයෙන් ගන්නේ කොහොමද? දැන් මතකද අනුපාතය විභාගයට අහනවා. ඇයි අපිට මානව සම්පත් කළමනාකරන පාඩම් මේකකේ 12 වන අවසාන පාඩම 12th lesson එකට කලේ මොකද්ද? අපි කලේ මානව සම්පත් කළමනාකරන ඇගීමනේ. මානව සම්පත් කළමනාකරණයේ ක්‍රියාකාරීත්වය ඇගීම. අගයන් ප්‍රධාන නිර්ණායක හතරක් අපි ගත්තා. එකක් ලේබර්ට නැත්නම් ශ්‍රම පිරිවැටුම නැත්නම් සේවක පිරිවැටුම, අනිත් එක සේවක ප්‍රවාසීතාවය, අනිත් එක ශ්‍රම ඵලදායීතාවය, අනිත් එක කාර්මික සම්බන්ධතා. ඔය හතර පදනම් කරගෙන තමයි
මානව සම්පත් කළමනාකරන ශ්‍රීතය ඉතා සාර්ථකව සක්‍රිය වෙනවද නැද්ද කියලා ඇගීමක් කරන්න, මැනීමක් කරන්න. එතකොට මේක සූත්‍රය මතකයිද? මේ වගේ සූත්‍රයක් නාවි. මෙතනට එන්නේ යම් කාලයක් තුල සේවා නියුක්ත විය යුතු. සේවා නියුක්ත විය යුතු සංඛ්‍යාව. යම් යදාළ කාල පරිච්ඡේදය තුල ආයතනයේ සිටිය යුතු සේවක සංඛ්‍යාව මේ. ඉර උඩට දාන්නේ සේවය හැර ගිය සංඛ්‍යාව. ඒ කාල පරිච්ඡේදය තුල සේවය හැර ගිය සංඛ්‍යාව. හැර ගිය සංඛ්‍යාව වැඩි කිරීම 100. අපි මේ විදිහට ගත්තොත් කියන්නේ ශ්‍රම පිරිවැටුම් අනුපාතය. සේවක හැර යාම කියන verb එකනේ මේ අහන්නේ. හැර යාම ගත්තොත් ඒක සේවක පිරිවැටුම. ඒ වගේ 100 ගාණක් වශයෙන් අනුපාතයක් වශයෙන් යදුව ශ්‍රම පිරිවැටුම. මේක සාමාන්‍යයෙන් අඩු වගයක් ගන්න ඕනේ. අපි හිතමු එක සේවකින් හැර ගියා 50ක් ඉන්න ඕන සේවක සංඛ්‍යාව 150යි. වැඩි කරා 100ෙන්. 50 2යි 50 3යි. දෙවරප්පා 100යි. ඒ කියන්නේ 100 බෙදීම 3 සමාන 3 වරක් 3යි 3 වරක් 3යි 3 වරක් 3 දල වශයෙන් 100ට. ඒ කියන්නේ සේවකයන් 100ක් බඳව ගත්තොත් විවිධ තනතුරු වලට අපි තුමු මේ වාර්ෂික දත්ත කියලා. වාර්ෂික දත්ත නම් වසරකට, මාසික දත්ත නම් මාසයකට, කාර්තුක දත්ත නම් කාර්තුකරනේ. තේරෙනවද? එතකොට සේවකයන් 100ක් බඳව ගත්තා නම් වාර්ෂික දත්ත වලින් අපි අරගෙන 133.3ක් ඉවත් වෙලා යනවා. හොඳ නැහැ. වැඩි යන ප්‍රමාණය. ඒතර මේ යන ප්‍රමාණයේ අඩුව පුරව ගන්න නැවත ආකර්ෂණය කරන්න ඕනේ. නැවත තෝරා ගන්න ඕනේ. නැවත බඳව ගන්න ඕනේ. රැකියා බැරුද්දන්ගෙන් ප්‍රසිද්ධ කරන්න ඕනේ. වියදම් දරන්න ඕනේ. සමුක පරීක්ෂණ මණ්ඩල පත් කරන්න ඕනේ. ඇතැම් විට බාහිර විශේෂඥයන්ට ගෙවලා සමුක පරීක්ෂණ මණ්ඩලයේ සාර්ථක කරගෙන කැදවන්න ඕනේ. අනවශ්‍ය වියදමක්. අනික මෙහෙයුම් කටයුතු අඩපණ වෙනවා. ඇනවුම් ඉෂ්ට කරන්න බැරි වෙනවා. ප්‍රශ්න පෙලක් ඇති වෙනවා. ඒ නිසා මේක අඩු වෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් දෙවෙනි අවස්ථාව ගන්නකො. සේවකයෝ ඉන්න ඕන සංඛ්‍යාව 200යි. ඉන්න සංඛ්‍යාව 200යි. ආයතනයේ හැර ගියේ 200න් 10 දෙනයි. වැඩි කිරීම 100. 5යි. ඒක තරම් ප්‍රශ්නයක් නෑ. ඒක හොඳයි. ඒ කියන්නේ 100ක් බඳව ගත්තොත් අපි වාර්ෂික දත්තානුව නම් වසරකට යන්නේ 5යි. අර්ධ වාර්ෂික දත්තානුව නම් අර්ධ වර්ෂයටම යන්නේ 5යි. මේක දෙකක් වුණොත් තවත් හොඳයි. එකක් වුණොත් තවත් හොඳයි. බිඳුවනොත් වඩාත්ම හොඳයි. විශිෂ්ටයි. ඒ කියන්නේ සේවකෙක් ආවොත් ආයතනේ හැර යන්නෙම නැහැ. ඒ කියන්නේ ආයතනේ අංග සම්පූර්ණ පරිපූර්ණ ආයතනයක්. සාධාරණ වැටුප් ගෙවනවා. හොඳ නායකත්වයක් තියෙනවා. හිතකර වැඩ පරිසරයක් තියෙනවා. සේවක සුබසාධනීයතාවහිලින් තියෙනවා. ඒ වගේම සේවකයින්ට ගමන් පහසුකම් සපයනවා. ආහාර පාන සපයනවා. සමහරට වැඩ ඇරලෙනකොට රෑ කෑම එකක් සේවකයන්ට දෙනවා. එහෙම හිතන්නකෝ. තේරෙනවද? ඉතින් ඒ සේවකයට වෙන යන්න තැනක් නැහැ. මෙතන තමයි තැන. සෞඛ්‍ය රක්ෂණාවරණ තියෙනවා. තේරෙනවද? යන්නෙම නැහැ. ඒක තමයි න හොඳ මේ වගේ ශ්‍රම පිරිවැටුම ඉතා ඉහළ තත්වයක් කියන්නේ ආයතනයේ අභ්‍යන්තරයේ සැකැස්ම හොඳ නැහැ. ශ්‍රම පිරිවැටුම පහළ තත්වයක් කියන්නේ ආයතනයේ හැම දෙයක්ම සුබවාදී ලෙස ක්‍රියාත්මක වෙනවා. තේරෙනවද? එහෙමනම් මෙන්න මේ වගේ අඩු වගයක් ගැනීම තමයි හොඳ වෙන්නේ. ඕ බිඳුව වීම. තේරෙනවද? එතකොට විභාගයට අහන්න පුළුවන් මේ වගේ සේවක පිරිවැටුම 15ක් ගණී නම් ඉන් ගම්‍ය වන්නේ ආයතනයේ තුල හිතකර හිස්තනක් පරිසරයක්. මොකද්ද? හිතකර වැඩ පරිසරයක් ඇති බව සහ සේවක හිස්තනක් පහසුකම් මොනවද? සුබ සාධන පහසුකම්. සුබ සාධන පහසුකම් ප්‍රමාණවත් පරිදි ක්‍රියාත්මක වන බව. බොහොම ලස්සනට අපුරු ලියන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මේකේ උත්තරේ මොකද්ද? සේවක පිරිවැටුම. සේවක
එක්කෝ ශ්‍රම දෙකම හරි. පිරිවැටුම. මම යන්න පිරිවැටුප එහෙම නෙවෙයි ඒක වෙන අර්ථයක්. පිරිවැටුම. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2007 අහලා තියෙනවා අලුතෙන් බඳවාගත් සේවකයෙකු එම තනතුරේ ස්ථිර කිරීමට පෙර සේවය කළ යුතු කාල සීමාව හිස්තනක් ලෙස හැඳින්වේ. හරි සරලයි. දැන් බලන්න අපි මේ ප්‍රශ්න දෙකක් නේ කතා කරන්නේ තුන්වෙනි එකනේ. දැන් බලන්න මේ කතා කර දෙකම අමාරුද බලන්න. නෑ. ඇත්තටම දැන් අපේ දරුවන්ට පුදුම සහගත බවක් එන්නේ නැද්ද? මීට දැන් මම කියවනේ මේ පහුගිය අවුරුදු 5-6 බැලුවොත් එක දිගට මේ හිස්තන් පුරන ප්‍රශ්න 10න් වැඩි දෙනෙක් ලියන්නේ 2යි නැත්නම් 3යි. හරියට ලියන්නේ. 7ක් 8ක් වරද්දනවා. කොහොමද වරද්දන්නේ මේ ප්‍රශ්න? මට පුදුමේ එකයි. මම නම් හිතන්නේ එක්කෝ ඒ වෙලාවට නිකන් මානසික ආතතියකින් ඔයගොල්ලෝ පේපර් එක ලියනවා. එහෙම නැත්නම් ඔබ මේ හිස්තන් පුරන ප්‍රශ්න දැකලම නැහැ. දැකලම නැහැ. නැත්නම් විෂය දන්නව නම් මේ දැන් මේ බලන්න මේ කියවන විදිහ අලුතෙන් බඳවාගත් සේවකයෙක් නවක සේවකයෙක් එම තනතුර ස්ථිර කිරීමට පෙර සේවය කළ යුතු කාල සීමාව කියද්දිම පේන්න එපේ. ඒ කියන්නේ එම සේවකයා ආයතනයේට රැකියාවට ගැලපෙන්නේ දැයි නිරීක්ෂණය කිරීමට පත්වීමේ ලිපියෙන් වෙන් කරන කාල සීමාව කියන අදහස මේක දෙනවනේ අපූර්වට. ඔයගොල්ලෝ අපි ඉගෙන ගත්ත එහෙම කියන්නකෝ. නවක සේවකයෙක් ආයතනයේට රැකියාවට ගැලපෙන්නේ දැයි තහවුරු කර ගැනීම සඳහා පත්වීමේ ලිපිය තුල සඳහන් කරන ලද කාල සීමාව පරිවාස කාලය වේ. කියලා ඉගෙන ගත්ත කියන්නකෝ. දැන් මේකේ ඒ වචන මාලාව එහෙම්මම නැහැනේ. නමුත් ඒ අදහසින් නැද්ද? අලුතෙන් බඳවාගත් සේවකයෙකු එම තනතුරේ ස්ථිර කිරීමට පෙර සේවය කළ යුතු කාල සීමාව හිස්තනක් ලෙස හඳුන්වන්නේ මොකද්ද? පරිවාස කාලය. ප්‍රොබේෂනරි පීරියඩ්. බලන්න කොච්චර ලේසිද කියලා. ඕගොල්ලෝ නම් අර පහුගිය අතීතයේ කරපු වැරදි කරන්න එපා ළමයි කරපුවා. පරිවාස කාලය. 20යි 22 දරුවෝ මං හිතන රෙකෝඩ් එකක් තියයි. මොකද්ද රෙකෝඩ් එක? වසර ගණනාවක් එක දිගට සමස්ත වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ ලියන දරුවන්ගේ සමස්ත විභාග ප්‍රතිඵල අනුව වසර 5ක් 6ක් 7ක් එක දිගට තුන්වන ස්ථානයේ තිබිච්ච BS ප්‍රතිඵලය ප්‍රථම ස්ථානයට ඔබ ගෙන එන මං හිතන්නේ ලියයි. ලියන්න පුළුවන්. හිස්තැන් පුරවන සැපීම් වර්ගයේ ප්‍රශ්න 10න් 7ක් 8ක්ම වැරද්දුව අතීතයේ. නමුත් ඔබ ඒක උපරිම එකකට දෙකකට සීමා කරමින් 8ක් හෝ 9ක්ම නිවැරදිව ලියයි කියලා මම විශ්වාස කරා. ඒක තමයි කළ යුතු පෙරලිය. ඒක තමයි වාර්තාව. ඒ වෙනුවෙන් අපි try කරමු. අපි බැරි නෑ. කොහොමද? අමාරු නෑනේ මේ තියෙන ප්‍රශ්න. පරිවාස කාලේ. ඊළඟ ප්‍රශ්නේ. මේක 2007 ප්‍රශ්නයක්. කිසියම් ඉල්ලීමක් සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා සේවයන් අතර ඇතිවන සාකච්ඡාව හිස්තනක් ලෙස හැඳින්වේ. කිසියම් ඉල්ලීමක් සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා සේවයන් අතර ඇතිවන සාකච්ඡාව. කියන්නේ එක්ක වැටුප් වැඩි කර ගැනීමේ ඉල්ලීමක්, එක්ක රැකියා පහසුකම් වැඩි කර ගැනීමේ ඉල්ලීමක්, එක්ක වැඩ පරිසරයේ විධිමත්ව පිරිසිදුව සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කර ගැනීම සම්බන්ධ ඉල්ලීමක්, එක්ක සේවා කාලේ පැය අපෙන් 10ක් වැඩ ගන්නවා, OT ගෙවන්න එක පැය 8ට අඩු කරගන්න. ඒ වගේ ඉල්ලීමක් සම්බන්ධයෙන් තීරණයකට එළඹීම පිණිස සේවකයන් වෙනුවෙන් වෘත්තීය සමිති නියෝජිතයෝ හා සේවයන් සමග මේ සේවයන් කියන එකම සමහර අවුරුදු වල එනවා කලමනාකාරීත්වයේ සමග ඒත් ප්‍රශ්නයක් නැහැ. කලමනාකාරීත්වයේ සමග කියලාත් එන්න පුළුවන්. ඒත් හරි. ඇයි සේවා යෝජකයන් වෙනුවෙන් කළමනාකරෝ කීප දෙනෙක් තමයි වෘත්තීය සමිති නියෝජිතයන් එක සාකච්ඡා කරේ. ඒත් ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? කොහොම හරි සේව්‍ය සේවක දෙපක්ෂය අතර තමයි මේ සාකච්ඡාව වෙන්නේ. මොකද්ද? අතර ඇතිවෙන වඩා හොඳයි කේවල් කිරීමේ සාකච්ඡාව තමයි මොකද්ද? සාමූහික කේවල් කිරීම නේ. කලෙක්ටිව් බාගේනින්. සාමූහික කේවල් කිරීම. සාමූහික කේවල් කිරීම. එතකොට මේකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද? සාමූහික කේවල් කිරීමේ අවසාන ප්‍රතිඵලය ෆයිනල් ප්‍රොඩක්ට් එක මොකක්ද? සාමූහික ගිවිසුමක් ඇතිවීම. කලෙක්ටිව් එග්‍රීමන්ට් එකක් ඇතිවීම. ඒ කියන්නේ
මේ දෙපක්ෂයේ ඉල්ලීම සම්බන්ධයෙන් කිසියම් කියන්නේ සේවකයෝ ඉල්ලන දේම නැතත් ඊට අඩුවෙන් හරි ඒ දෙපක්ෂයේම එකඟ වුණොත් එහෙම ලබා දෙන්න සහ ලබා ගන්න ඒක තමයි සාමූහික ගිවිසුම කියන්නේ. මතකයිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු 2008 විභාග ප්‍රශ්න. කළමනාකරුවන්ගේ දැනුම කුසලතා සහ ආකල්ප වැඩි දියුණු කිරීම සඳහා ආයතන විසින් යොදා ගනු ලබන වැඩසටහන හිස්තනක් ලෙස හැඳින්වේ. කළමනාකරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප මතකයි නේද? අපි මැනේජ්මන්ට් පාඩමේදී කතා කරා කළමනාකරන මූලිකාංග පාඩමේදී කතා කරා යහපත් කළමනාකරුවෙක් වඩා හොඳ කළමනාකරුවෙක් වඩා පරිපූර්ණ කළමනාකරුවෙක් වීමට නම් ඒ කළමනාකරුවා සතුව ප්‍රධාන ගුණාංග 3ක් අන්තර්ගත වෙන්න ඕන. එකක් දැනුම. දැනුම කියන්නේ විශේෂයෙන්ම ඒ තනතුරට අදාළ විෂය දැනුම. ඒ වගේම බාහිර අතිරේක දැනුම, සාමාන්‍ය දැනීම තියෙන්න ඕනේ. අනික කුසලතා. වර්ග 3ක් තියෙනවා. මානව කුසලතා, තාක්ෂණික කුසලතා, සංකල්පනාත්මක කුසලතා. ඒ තුනම තියෙන්න ඕනේ. අනික ආකල්ප. ධනාත්මක ආකල්ප. ඍණාත්මක නෙවෙයි ධනාත්මක ආකල්ප වලින් ලෝකයේ දෙස බලන්න. නැත්තම් ආයතනයේ දේවල් දෙස බලන්න හැකියාව තියෙන්න ඕනේ. මෙන්න මේ ගුණාංග තුන තියෙනවා නම් තමයි හොඳ කළමනාකරුවෙක් වෙන්නේ. මෙන්න මේ දැනුම කුසලතා සහ ආකල්ප වැඩි දියුණු කිරීම සඳහා ආයතන විසින් යොදා ගනු ලබන වැඩසටහනට මොකද්ද කියන්නේ? දැන් මේ දැනුම කුසලතා ආකල්ප තුනම තියෙන්න ඕනේ කළමනාකරන නොවන සේවකයන්ට නෙවෙයි. කළමනාකරන සේවකයන්ටයි. ඒගොල්ලන්ගේ මේ ගුණාංග තුන වැඩි දියුණු කරනවා කියන්නේ ඒගොල්ලෝ ඉතා හොඳ පරිණත නැත්තම් පරිපූර්ණ දක්ෂ කළමනාකරන බවට වැඩි දියුණු කරනවා. මොකක්ද ඒකට කියන්නේ? සංවර්ධනය. මතකයිනේ පුහුණුව නෙවෙයිනේ. කළමනාකරන නොවන අයටයි පුහුණුව සංවර්ධනය. ඩෙවලොප්මන්ට්. එහෙනම් සංවර්ධනය. දැන් ප්‍රශ්නේ මෙනෙහි කරන්න. ඔබම ඇගීම් කරගන්න. මේ ප්‍රශ්න අමාරුදු නැහැ. ලේසි. අපි එනම් හිස්තන් පුරවන ප්‍රශ්න 10ම නිවැරදිව ලියනවා කියලා දැඩිව විශ්වාසනීය මතයක් ඇති කරගන්න. විශ්වාසයක් ගොඩනගා ගන්න. අඩුම ගන්න මේක ලියන්න පුළුවන් එතකොට. තේරුණාද? ඊළඟට 2009 විභාග ප්‍රශ්න. අපේක්ෂිත මට්ටමට කාර්ය සාධනයේ සිදුවන්නේද යන්න සොයා බැලීම හිස්තනක් ලෙස හඳුන්වනවා. අපේක්ෂිත මට්ටමට. දැන් කිසියම් ආයතනයක් යම් සේවකයෙක්ගෙන් අපේක්ෂා කරනවා කිසියම් කාර්ය සාධන මට්ටමක්. මෙයා දිනකට ඒකක 100ක් හදයි. තවත් සේවකයෙක් ඒකක 125ක් හදයි. තේරුණාද? මේ වගේ ගුණාත්මකතාවයෙන් යුතු නිපදවයි. අන්නේ අපේක්ෂිත මට්ටමට කාර්ය සාධනය. ඒ කියන්නේ තමන්ගේ අපේක්ෂා කරන නිමියුම් ධාරිතාවයේ ලබා දෙන්න තමන් ශ්‍රමය වැය කරලා තියෙනවා නම් තියෙනවද නැද්ද කියලා ඇගීම් කරනවා. එහෙනම් අපේක්ෂිත මට්ටමට කාර්ය සාධනය සිදුවන්නේද යන්න සොයා බැලීම. නැත්නම් අපේක්ෂිත මට්ටමට කාර්ය සාධනය සිදු වී ඇද්දැයි මැන බැලීම තමයි මොකද්ද? මොකද්ද කියන්නේ? කාර්යඵල ඇගීම. නැත්නම් කාර්යක්ෂමතා ඇගීම. නැත්නම් කුසලතා ඇගීම. නැත්නම් කාර්ය සාධන ඇගීම කියලා කියන්නේ. එහෙනම් කාර්යඵල තමයි වඩා හොඳ. කාර්යඵල නැත්නම් කාර්යක්ෂමතා නැත්නම් කුසලතා ඇගීම. දෙසඳුන් දැන් බලන්න ප්‍රශ්න 6ක් කතා කරමු. මොකක්ද අමාරු? එකක්වත් අමාරු නෑ. ප්‍රශ්න හැම දැන් ඇත්තටම ඕගොල්ලන්ට කරන්න පුළුවන් නේද? ඔයගොල්ලෝ තීරණය කරන්න. මම උදව් නොකලත් මේ 6ම කරන්න පුළුවන්. ඉතින් එහෙනම් 10ම කරන්න පුළුවන්. දැන් ඔබ අනිවාර්යයෙන්ම ඔබ ඔච්චම් කරන්න ඕනේ පහුගිය අවුරුදු වල අයිලක් වලට මොනවද ඒගොල්ලෝ කරේ කියලා. ඔබට පුළුවන්. ඔබ ධනාත්මකව හිතන්න. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2010 විභාග ප්‍රශ්න. ආයතනයක රැකියාවක් සඳහා යෙදුම්කරුවන් සොයා ගැනීම සහ උනන්දුවක් ඇති කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය. ආයතනයක රැකියාවක් සඳහා යෙදුම්කරුවන් සොයා ගැනීම සහ උනන්දුවක් ඇති කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය හිස්තනක් ලෙස හැඳින්වේ. ආයතනයක රැකියාවක් සඳහා යෙදුම්කරුවන් සොයා ගැනීම කියන්නේ මොකද්ද? අයෙදුම්කරුවන් ගෙන්වා ගැනීම.
හෝ එහෙම නැත්නම් උනන්දුවක් ඇති කිරීම කියන්නේ මොකක්ද? වේකන්සිස් පේජ් එකේ වේකන්සිස් ඇඩ්වර්ටයිස්මන්ට් එක රැකියා අබෑරුතු දැන්වීම ප්‍රසිද්ධ කළ වහාම ජොබ් නෙට් එකේ නැත්නම් අන්තර්ජාල රැකියා වෙබ් අඩවි තුල රැකියා අබෑරුතු දැන්වීම ප්‍රසිද්ධ කළ වහාම ඒ ආයතනය අනුව ඒ රැකියාව අනුව ඉල්ලන සුදුසුකම් අනුව තමන්ට ඒ රැකියාව ගැලපෙනවා කියලා හිතනවා නම් ඒ අයදුම් කරුවොත් අයදුම් කරන්න පෙළඹෙනවා උනන්දුවක් ඇති වෙනවා. ඉතින් ඒකත් හරිනේ. එහෙනම් අයදුම් කරන පැත්තෙන් ඒගොල්ලෝ උනන්දුවක් ඇති කරගන්නවා. අපේ පැත්තේ අපි ඒගොල්ලන් අයදුම් කරන්න එක්ක කෙලිම කෝල් ඕව කරලා ගෙන්න ගන්න ක්‍රියා කරනවා. දෙකම එකයි. මොකද්ද? ආකර්ෂණයනේ. ආයතනයක රැකියාවක් සඳහා අයදුම් කරන සොයා ගැනීම සහ උනන්දුවක් ඇති කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය තමයි ආකර්ෂණය නැත්නම් රික්‍රූට්මන්ට්. මතකනේ? ආකර්ෂණය. ලෙස ඇඳින්නේ රික්‍රූට්මන්ට් ආකර්ෂණය. මතකනේ? ආකර්ෂණය ප්‍රධාන ක්‍රම දෙකකින් වෙනවා. මොකද්ද? එකක් මොකද්ද? එකක් අභ්‍යන්තර ආකර්ෂණය, අනිත් එක බාහිර ආකර්ෂණය. ආයතනෙ තුලින්ම තනතුරු වලට සේවකයන් හොයා ගැනීම තමයි අභ්‍යන්තර ආකර්ෂණය කියන්නේ. බාහිර මාර්ග වලින් තනතුරු වලට සේවකයන් ගෙන්වා ගැනීම හෝ නැත්නම් අයදුම් කරන උනන්දු කරවීම තමයි බාහිර ආකර්ෂණය කියන්නේ. දෙකේම වාසිය අවශ්‍ය දින අපි ඒක ඔක්කොම කතා කරලා අපි හොඳට පදන් වෙලා ඉන්නේ. ඊළඟට නිශ්චිත රැකියාවකින් ඉටු කළ යුතු කාර්ය හිස්තනක් මගින් සාරාංශ කර දක්වන අතර එම රැකියාව කරන පුද්ගලයාට තිබිය යුතු සුදුසුකම් හිස්තනක් මගින් විස්තර කරේ. කියනකොටම දැනන්න ඕනේද මොකක්ද කියලා අහන්නේ. නිශ්චිත රැකියාවකින් ඉටු කළ යුතු කාර්ය. මේක කාර්යයට වඩා හොඳයි මොනවද? හොඳයි කාර්යයට වඩා හොඳයි කාර්යභාරය. නැත්තම් රාජකාරීන් කියවන ඩියුටිස් කියන එකනේ. රාජකාරීන් කියවන තවත් හොඳයි. කාර්යකම නිකන් එක කොටසක් වගේ නේ. දැන් රැකියාවකට අදාළ එක ෆන්ක්ෂන් එකක් නෙවෙයි. ෆන්ක්ෂන්ස් කීපයක් කරන්න වෙනවනේ. එක්කෝ කාර්ය නැත්නම් කාර්යභාරය නැත්නම් රාජකාරීන් මොකක් මගින්ද සාරාංශ කරලා විස්තර කරන්නේ? රැකියාව විස්තරය මතකනේ? ජොබ් ඩිස්ක්‍රිප්ෂන්. එම රැකියාව කරන පුද්ගලයාට තිබෙන සුදුසුකම් මොකද? රැකියාව පරිවිතරයි. මතකද? මම මේ ඉස්සෙල්ලා බහුවර්ණ ප්‍රශ්න වල පෙන්නුවා. බහුවර්ණ ප්‍රශ්න ගණනාවක පොලිමේනේ එක ළඟ විභාගවලදී ඇහුවා. ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී අපි ඒකෙදු පෙන්නුවා. නිතර අහනවා. මෙන්න මේ වාස්තික පේපර් එකේ හිස්තැන් පුරවන ප්‍රශ්න වලටත් මේක නිතරම අහන නිසා රැකියා පිරිවිතරයේ රැකියා විස්තරය නොමැතිව අපිට විභාගෙට ලියන්න බෑ. ඉතින් බොහොම සරල සංකල්ප දෙකක්. දැන් හොඳට ඔබ ඒකෙන් පදන් වෙලා තියෙන ලියන්න පුළුවන්. එහෙනම් රැකියා විස්තරය. එම රැකියාව කරන පුද්ගලයාට තිබෙන සුදුසුකම් රැකියා පිරිවිතරයේ මගින් විස්තර කරේ. රැකියා පිරිවිතරය මගින් විස්තර කරේ. පැහැදිලිනේ? right. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 2011 විභාග ප්‍රශ්න. රැකියාවේ නියුක්ත වීමට සුදුසු පුද්ගලයාට තිබිය යුතු සුදුසුකම් විස්තර කරන ලේඛනය. නායහන ළඟ රැකියාවේ නියුක්ත වීමට සුදුසු පුද්ගලයාට තිබිය යුතු සුදුසුකම් විස්තර කරන ලේඛනය මොනවද? සුදුසුකම් නම් රැකියා පිරිවිතරය. එනවාද මේකට තියෙන අගේ වටිනාකම පේපර් එකේ? රැකියා පිරිවිතරය. මේක සමහර අය ලියනවා ලියන්න. වනලිය කියන එක ලියන්න නෑ. ලියන්න නෙවෙයි පිරිවිතරය රයන්න. රැකියා පිරිවිතරය ලෙස හඳුන්වන අතර රැකියාවට අදාළ කාර්යභාරය ඒකට මම කැමතියි. කාර්යභාරය තමයි වෙන්න ඕනේ. කාර්යභාරය හා වගකීම් කමන්නේ. කාර්යභාරය සහ වගකීම් විස්තර කරන ලේඛනයේදී මේවට කාර්යභාරය හා යුතුයකම් කියලා එන්නත් පුළුවන්. ඒවට කලබල වෙන්න වචන මාරුණා කියලා අදහස තියෙනවනේ. අදහස අපට එනවනේ. රැකියාවට අදාළ කාර්යභාරය සහ වගකීම් විස්තර කරන ලේඛනයේ රැකියා විස්තරය. ජොබ් ඩිස්ක්‍රිප්ෂන් ලෙස හඳුන්වයි. ඊළඟ ප්‍රශ්නය සාධාරණ හේතුවක් නොමැතිව රැකියාවෙන් ඉවත් කළහොත්
ඊට එරෙහිව සේවකයාට හිස්තනක් සභාවට අභ්‍යාචනයක් ඉදිරිපත් කළ හැකිය. ඇපීල් එකක් කරන්න පුළුවන්. නැවත මේ මගේ රැකියාව අහිමි කිරීම නැවත සලකලා බලලා සාධාරණ තීන්දුවක් මට දෙන්න කියලා. එක්ක මට නැවත රැකියාව ලබා දෙන්න, නැත්නම් මට අසාධාරණ ඉවත් කිරීමක් කියලා තීන්දුවක් දීලා මට සාධාරණ වන්දි මුදලක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. අභියාචනය. සාධාරණ හේතුවක් ඇතුව ඉවත් කරොත් කරන දෙයක් නැහැ. අපි අභියාචනය කරත් වැඩක් නැහැ. ඒක නිෂ්ප්‍රභා කරනවා අදාළ පාර්ශ්වය විසින්. අපි ඇත්තටම දිගින් දිගටම ආයතනයේ දේපල හොරකම් කරා කියලා, ආයතනයේ මුදල් වංච කරා කියලා දීර්ඝ කාලයක් ඒක හෙළිදරව් වෙනවා. කිසිම සමාවක් නැහැ. නමුත් අපි හොරකම් කළා නැහැ. අපි අවංකව සේවය කළා. කැපවීමෙන් සේවය කළා. සේවකයෝ සමග කළමනාකාරීත්වය සමග සහයෝගයෙන් වැඩ කළා. එකම දේ සමහරට අපි පැමිණීමේ දුර්වලතා තිබුණා. වැඩිපුර නිවාඩු අරගෙන මදිවට නෝපේ ලීව් වැටු ප්‍රහිත නිවාඩුත් ගත්තා. හැබැයි ඒව ගත්තේ අත්‍යවශ්‍ය හේතු නිසා. අපිට නිතර අපේ පවුලේ කුටුම්බයේ රෝගී තත්ත්වයක් නැති වුණා. බෝවෙන් රෝගී තත්ත්වයක් නැති වුණා. ඒවට මුහුණ දෙන්න වීම නිසා තමයි නිවාඩු යන්න උනේ. සේවයට පැමිණීම මදක් ප්‍රමාද උනේ. ඉතින් ඒ වගේ අවස්ථාවක රැකියාවේ නිවත් කිරීම ඇත්තටම අසාධාරණ කියලා අපිට දැනෙන්න පුළුවන්. අපිට වෛද්‍ය වාර්තා තියෙනවා. අපි ප්‍රතිකාරගත විස්තර තියෙනවා. අපිට පුළුවන් සාහනයක් ගන්න. එහෙනම් එවැනි සාධාරණ හේතුවක් නොමැතිව රැකියාවෙන් ඉවත් කළොත් ඊට එරෙහිව සේවකයාට අභ්‍යාචනයක් කරන්න පුළුවන් කාටද? මොන සභාවටද? මොන සභාවටද? සාධාරණ වෙළඳ කොමිසම සභාවට නෑ. එහෙම එකක් දැන් ඇත්තෙම නෑනේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවටද? නෑනේ. ඒක කරන්න විශ්වවිද්‍යාලයට ඔබ අපේක්ෂා කරන විශ්වවිද්‍යාලයට තෝරගෙන නැත්නම් ඔබට පුළුවන් අභියාචනයක් කරන්න ඔබේ ලකුණු මට්ටම ඔබට මේ ළඟ විශ්වවිද්‍යාලයට දෙන්න කියලා. මොකද්ද? වේතන විනිශ්චය සභාවද? නැහැ. මොකද්ද? කම්කරු විනිශ්චය සභාව. කම්කරු විනිශ්චය සභාව. දැන් අපි කම්කරු විනිශ්චය සභාව ඇත්තම අපි අර්ථකථනය කරන්නේ අපි දැන් වෙනද නම් සිලබස් එක තිබුණානේ කාලේ කරා කම්කරු විනිශ්චය සභාවක් කියන්නේ කම්කරු කොමසාරිස්වරයා මේ වගේ ගැටලුවක් විසඳන්න කම්කරු කොමසාරිස්වරයාට තමයි යොමු වෙන්නේ. යොමුනාම කම්කරු කොමසාරිස්වරයා විසින් පත් කරන ඒකපාර්ශවීය විනිශ්චය මණ්ඩලයක්. ඒ ගැටලුව පමණක් විසඳන්න. ඒකට ගොඩක් වෙලාට ගන්නේ විශ්‍රාමගී විනිශ්චයකාරවරු, විශ්‍රාමගී රජයේ සිවිල් නිලධාරීන්, සිවිල් සර්වන්ට්ලා කියලා කියන්නේ. තේරෙනවද? රාජ්‍ය පරිපාලන සේවයේ දීච්ච. ඒ කියන්නේ ඒගොල්ලෝ කීර්තිමත් අය. දූෂණ වංචාචෝරණ නැති අය. ඒගොල්ලෝ තමයි පත් කරන්නේ. ඉතින් ඒගොල්ලෝ අර අධිකරණයක් වගේම සාක්ෂි කැඳවලා ඕනනම් ස්ථාන පරීක්ෂාවක් කරලා තීන්දුවක් දෙනවා. ඒ තීන්දුව හරි බලගතුයි. සභාව කියලා තියෙනවනේ කම්කරු විනිශ්චය සභාව. කම්කරු නැත්තම් කම්කරු විනිශ්චය. කම්කරු විනිශ්චය සභාවට අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2012 විභාග ප්‍රශ්නය. සේවකයන් උසස් කිරීමේදී සාමාන්‍යයෙන් සලකා බලන සාධක දෙක වනුයේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රධාන සාධක දෙක ප්‍රධානම තමයි තියෙනවා. උසස් වීම ලබා දෙනකොට අනිවාර්යයෙන්ම මුලින්ම සලකා බලන සාධකයක් තමයි මොකද්ද? සීනියොරිටි එක. සීනියොරිටි කියන්නේ මොකද්ද? ජ්‍යෙෂ්ඨත්වය. ඒ කියන්නේ අන්සේවකයන්ට වඩා දීර්ඝ කාලීන සේවා අත්දැකීමක් ඇතනම් ඒක සලකා බලන අංක එකේ සාධක වශයෙන් උසස් වීමේදී. දැන් හමුදාංශයේම යුද හමුදාවේ දෙන්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙන්නේ. නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් තමයි උසස් වීම ලබා දෙන්නේ. තේරුණාද? එතකොට ප්‍රධානම සාධකය ඒකයි. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක කම්පිටන්සි. මතකද? කුසලතාව. කුසලතාව අපි අදාළ රැකියාවේදී දක්වන කුසලතා තියෙනවා. කුසලතා කියන්නේ මේ රැකියාවේ වගකීම් නිසියාකාර ඉටු කරන්න අවශ්‍ය දැනුම කියන එකම නෙවෙයි. ඒකත් අයිති. රැකියාවට නියම වේලාවට පැමිණීම, ආදර්ශමත් ලෙස රැකියාවේ නියැලීම. දැන් පොලිසිය කියන්නේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් නම් එයාගෙට කොච්චර පිරිසක් වැඩ කරනවදනේ? සහකාර පොලිස් අධිකාරීවරු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, පොලිස් පරීක්ෂකවරු, සහකාර පොලිස් පරීක්ෂකවරු, පොලිස් කොස්තාපල්වරු, සාජන්වරු, ඒ වගේ ගණනාවක් ඉන්නවා. ඒ යට ඉන්න හැම නිලයකටම තමන්ගේ තනතුරු ආදර්ශමත් වෙන්න ඕන. ආදර්ශමත් නම් ඒ කියන්නේ හරියට උදේ 8 නම් 8ට 5ක් තියෙද්දි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා එයාගේ කාර්යාලයට ඇවිල්ලා වැඩ ආරම්භ කරන්න ඕන. තේරෙනවද? අනිවාර්යයෙන්ම එයා සම්පූර්ණ පැය 8ම ඒ තමන්ගේ රාජකාරියුන් කැප කරන්න ඕන. සමහර වෙලාවට සමහර රටවල ලංකාවේ නෙවෙයි සමහර රටවල
අපි අහලා තියෙන විශේෂ ඉන්දියාව වගේ රටවල සමහර අය එනවා පොත් ටික බලනවා අස්සම් කරනවා යනවා. පැය භාගයක්වත් ගත කරන්නේ. එහෙම බෑ. ඒගොල්ලෝ ආදර්ශමත් වෙන්න ඕනේ. ඒ වගේ ඒවත් අයිති මේ කුසලතාව කිව්වා. වෙලාවට පැමිණීම, වෙලාවට වැඩ අවසන් කිරීම, තේරෙනවද? ආදර්ශමත් ලෙස හැසිරීම, තේරෙන හැම දෙයක්ම. එතකොට ඒක තමයි කුසලතාවය. ඔය සාධක දෙක තමයි ප්‍රධානම සාධක දෙක වෙන්නේ උසස් වීම ලබා දීමේ. එහෙනම් පළවෙනි එක තමයි ජේෂ්ඨත්වය. මේ ජේවල අර කොඩිය දැම්මත් එක දැම්මත් එක දෙකම හරි. හරිද? ඒක මම හොඳ සිංහල මහාචාර්යවරයෙක්ගෙන් ඇහුවා. ඒක දෙවිදියම පේපර් එකෙත් තියෙනවා. දෙකම හරි. මේක කොඩිය අවශ්‍ය නැහැ. ජේෂ්ඨත්වය. අනිත් එක තමයි කුසලතාවය. කුසලතාවය. කාර්ය දැනීම, තමන්ගේ තනතුරට දාලා කාර්යයන් පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනේ, අවබෝධයක් තියෙන්න ඕනේ. වෙලාවට කලාවට වැඩට පැමිණෙන්න ඕනේ. වැඩට කැප වෙන්න ඕනේ, ආදර්ශමත් වෙන්න ඕනේ. ඒ ඔක්කොම ටික තමයි කුසලතාව කියන්නේ. මේ දෙක සලකලා තමයි උසස් වීම ලබා දෙන්නේ. ඊළඟට කිසියම් රැකියාවක් කාර්යක්ෂම හා සඵලදායක ලෙස ඉටු කිරීමට රැකියාව දරන්නා සතු විය යුතු මූලික සුදුසුකම් දැක්වෙන ලේඛනය හිස්තනක් ලෙස හඳුන්වයි. යම් රැකියාවක් කාර්යක්ෂම හා සඵලදායක ලෙස ඉටු කිරීමට රැකියාව දරන්නා, රැකියාව ඉටු කරන්නා සතු විය යුතු මූලික සුදුසුකම් දැක්වෙන ලේඛනය මොකද්ද? රැකියා පිරිවිතරය. මතකනේ සුදුසුකම් කිව්වොත් කිසි වාදයක් නැහැ. රැකියා පිරිවිතරයමයි. දැක්කද? රැකියා විස්තරය සහ පිරිවිතරයෙන් තොර විභාග ප්‍රශ්න පත්‍රයක් හොයන්නත් අමාරුයි නේද? ඒවා තේරුම් ගන්න උඩට ගන්න ඒවා. රැකියා පිරිවිතරය. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 2013 විභාග ප්‍රශ්න. ඒකේ අයන්න ප්‍රශ්න ඒකේ ප්‍රශ්න කොටස් දෙකක් දාලා දීලා තියෙනවා. දැන් එහෙම තමයි ගොඩක් වෙලට අයන දෙකක් එනවනේ. ඒතකොට ලකුණු දෙකයිනේ මේවට ලැබෙන්නේ මතකයි. ලකුණු දෙකයි එකක් යනවා මේකට, ලකුණු එකක් මේකට. ආයතනයක කාර්යාලය ඉදිරිපිට ඇති දැන්වීම් පුවරුවේ එම ආයතනයේ රැකියා තනතුරු කිහිපයක් සඳහා සුදුසු සේවකයින්ගෙන් අයදුම්පත් කැඳවීමේ දැන්වීමක් පළ කර තිබුණි. මෙම දැන්වීම හිස්තනක් ලෙස හැඳින්වේ. ආයතනයක කාර්යාලය ඉදිරිපිට ඇති දැන්වීම් පුවරුවේ. කාර්යාලය ඉදිරිපිට නොටිස් බෝඩ් එකක් තියෙනවා. ආයතනයේ රැකියා තනතුරු කිහිපයක් සඳහා සුදුසු සේවකයින්ගෙන් අයදුම්පත් කැඳවීමේ දැන්වීමක් පළ කර තිබුණි. මෙම දැන්වීම හිස්තනක් ලෙස හැඳින්වේ. මොකද්ද? තප්පර පහෙන් කියන්න බලන්න. මොකද්ද ඔබ හිතන්නේ? කාර්යාලය ඉදිරිපිට ඇති දැන්වීම් පුවරුවේ එම ආයතනයේ රැකියා තනතුරු කිහිපයක් සඳහා සුදුසු සේවකයින්ගෙන් අයදුම්පත් කැඳවීමේ දැන්වීමක් පළ කර තියෙනවා. තේරෙනවද? රැකියා තනතුරු කිහිපයක් සඳහා සුදුසු සේවකයින්ගෙන් අයදුම්පත් කැඳවල කියන්නේ දැන් උඩ තනතුරක වේකන්සිස් තියෙන තනතුරු කිහිපයක. ඒවට සුදුසුකම් තියෙන අයගෙන් ඇප්ලිකේෂන් කෝල් කරනවා. කාගෙන්ද? ඇතුළේ ඉන්න අය. පිටින් නෙවෙයි. මොකද්ද? ආකර්ෂණ ක්‍රමයක්. මොකද්ද? අභ්‍යන්තරයි. බාහිරින් නෙවෙයිනේ. ඕක පත්තරේ දැන්වීමක් දැමනම් බාහිර ආකර්ෂණ ක්‍රමයක්. ජොබ් නෙට් එකේ දැම්මනම් ඒත් බාහිර ආකර්ෂණ ක්‍රමයක්. තේරෙනවද? එහෙමනම් ඊළඟට අපි දුමු ආයතනයේ ඉදිරිපිට ගේට්ටුවේ පාරට මුහුණලා දාන්නේ ඒක මොකක්ද? ඒත් බාහිර ආකර්ෂණ ක්‍රමයක්. මේක ඇතුළට පමණයි. අභ්‍යන්තර ආකර්ෂණ. අභ්‍යන්තර ආකර්ෂණය. මේ අභ්‍යන්තර වචන ඕනෙමයි. අභ්‍යන්තර වචනේ නැත්තම් මේකට ලැබෙන ලකුණු එක ලැබෙන එකක් නැහැ බොහෝ විට. පැහැදිලිද? හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ආයන එකේ කිසියම් කාල පරිච්ඡේදයක් තුල සේවක යෙදවුම් හා නිමෙවුම් අතර ඇති සම්බන්ධතාව. කිසියම් කාල පරිච්ඡේදයක් තුල සේවක යෙදවුම් හා නිමෙවුම් අතර ඇති සම්බන්ධතාව හිස්තනක් ලෙස හඳුන්වනවා. මොකද්ද? යෙදවුම් හා නිමෙවුම්. මේ තියෙන නිමෙවුම් බෙදීම යෙදවුම්. එක නිමෙවුම් 100යි යෙදවුම් 50යි. දෙකයි. දෙක යෙදවුම් 100යි නිමෙවුම් 100යි යෙදවුම් 10යි. උත්තරේ 10යි. මොකද්ද? ඵලදායීතාවය. ශ්‍රම ඵලදායීතාවය. සේවකනේ අහන්නේ.
සේවක යෙදවුම් හා සේවක නිමවුම් අතරේ සම්බන්ධතාවය. ඒ කියන්නේ නිමවුම් 100යි සේවක යෙදවුම් 50යි. සේවක 50ක් කියනකෝ වෙනක්. එන එක්කෙනෙක්ගේ ඵලදායීතාවය 2යි. එක්කෙනෙක් බිහි කරන නිමවුම් ධාරිතාවය 2යි. මෙතන සේවකයෝ 100යි නිමවුම් 100යි සේවකයෝ 10යි. සේවකයෝ 10 දෙනෙක්ගෙන් 100ක් හදනවා. වෙන එක සේවකයෙක්ගේ ඵලදායීතාවය 10යි. අහන්නේ සේවක ඵලදායීතාවයනේ. සේවක යෙදවුම් හා නිමවුම් අතර සම්බන්ධය. එහෙනම් සේවක ඵලදායීතාව. සමස්ත ඵලදායීතාවය නෙවෙයි. සමස්ත ඵලදායීතාවය නම් මෙතනට නිමවුම් මෙතනට යෙදවුම්. දැන් මෙතන ඇත්තටම යෙදවුම්කම වෙන්න ඕනේ මේක සේවක යෙදවුම්. තේරුණාද? එක්ක සේවකයින් ගණන. සේවකයින් ගණන හෝ ශ්‍රමික පැය. සමස්ත ඵලදායීතාවය වුණ අපි දන්නවා නිමවුම් සමස්ත යෙදවුම්. දැන් මෙතන සේවක යෙදවුම් ශ්‍රම යෙදවුම් තමයි මෙතන ගණන් ගන්න. ඒක ශ්‍රමිකයන් ගණනින් බෙදුවේ මම දැන් බෙදුවේ ශ්‍රමිකයන් ගණනින්. ඕනනම් ශ්‍රමික පැයකින් ගන්න පුළුවන්. ඒතර මේක අනිවාර්යයෙන්ම ඉහළ අගයක් ගන්න ඕනේ. ඉහළ අගයක් ගත්තම තමයි අපි සේවක ඵලදායීතාව ඉහළයි කියන්නේ. එහෙමනම් කිසියම් කාල පරිච්ඡේදයක් තුල සේවක යෙදවුම් හා නිමවුම් අතර ඇති සම්බන්ධතාව සේවක නැත්නම් ශ්‍රම එක්කෝ සේවක නැත්නම් ශ්‍රම ඵලදායීතාවය එක්කෝ මේක ඵලදායකත්වය කියලා කියන්න පුළුවන්. සේවක ඵලදායකත්වය සේවක ඵලදායීතාවය දෙකම සමානයි. පැහැදිලි නේද? ඊළඟ ප්‍රශ්නේ එන්නෙත් 2012 මනේ යන්න දැක්කද? සමහර අවුරුදු වල මේ වගේ එනවා ප්‍රශ්න කීපයක්. දැන් සමහර අවුරුදු වල එකක් ගන්නෑ. දැන් 2012 1යි 2යි ඒ වගේම තවත් තියෙනවා. යම් කිසි රැකියාවක් සඳහා ඉතාමත් යෝග්‍ය වන්නේ කවර ආකාරයේ පුද්ගලයෙක්ද යන්න විස්තර කෙරෙන ලියවිල්ල. යම් කිසි රැකියාවක් සඳහා ඉතාමත් යෝග්‍ය වන්නේ කවර ආකාරයේ පුද්ගලයෙක්ද යන්න විස්තර කරන ලියවිල්ල. දැන් මේකේ සුදුසුකම් වචනේ පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අපට තේරෙන්නේ යහනේ සුදුසුකම්. යම් රැකියාවක් සඳහා ඉතාමත්ම යෝග්‍ය වන්නේ කවර ආකාරයේ පුද්ගලයෙක්ද? ඒ කියන්නේ මොන වගේ සුදුසුකම් ඇති පුද්ගලයෙක්ද යන විස්තර කරලා ලියවිලි. මොකද රැකියා පිරිවිතරයි. දැක්කද? නැවත නැවතත් මේක අහනවා. රැකියා පිරිවිතරය. නමින් හැඳින්වේ. ඊළඟ ප්‍රශ්නය සේවකයා වැඩ කරන පැය ගණන අනුව වැටුප් ගණනය කිරීම හිස්තනක් ලෙසත් නිම කළ ඒකක ගණන පදනම් කරගෙන වැටුප් ගණනය කිරීම හිස්තනක් ලෙසත් හැඳින්වේ. සරලම ප්‍රශ්නයක්. තප්පර 2කින් හිතන්න බලන්න. උත්තරේ මොකක්ද ඔබ තීරණය කරේ? සේවකයා වැඩ කරන පැය ගණන අනුව වැටුප් ගණනය කරලා ගොයන්න පුළුවන්. පැයකට රුපියල් 1000යි. පැය දෙකක් කරොත් රුපියල් 2000. ඒ වගේ ඒක මොකක්ද කියන්නේ? ඒක පැය ගණන් කියන්නේ මොකද්ද? කාලය අනුව. කාල වැටුප් නේ. ඊට පස්සේ නිම කළ ඒකකයකට රුපියල් 50යි. 10ක් ඇදුවොත් 500යි. 20ක් ඇදුවොත් රුපියල් 1000. ඒ වගේ මොකක්ද ඒක? කෑලි වැටුප්. ඒකක වැටුප් නැත්නම් කෑලි වැටුප් පීස් සැලරිස් නේ. එහෙනම් මේක කාල වැටුප්. එක්ක පැය ගණන අනුව එක්ක වැඩ කරන දින ගණන. දිනකට රුපියල් 2500යි. දින 10ක් වැඩ කරොත් 25000යි. ඒත් කාල වැටුප්. පැය ගණන වුණොත් ඒත් කාල වැටුප්. ඒකක අනුව නම් මොකද්ද? කෑලි වැටුප්. ලෙසත් හැඳින්වේ. පැහැදිලිද? අපි බලමු ඊළඟ ප්‍රශ්නය 2016 විභාග ප්‍රශ්න. ව්‍යාපාර ආයතනයකට අදාළ පහත දැක්වෙන එක් ක්‍රියාකාරකම සඳහා ගැලපෙන මානව සම්පත් කළමනාකරන ශ්‍රීතයට අයත් කාර්ය හිස්තන මත ලියන්න. ව්‍යාපාර ආයතනයකට අදාළ පහත දැක්වෙන එක් ක්‍රියාකාරකම සඳහා ගැලපෙන මානව සම්පත් කළමනාකරන ශ්‍රීතයට අයත් කාර්ය හිස්තන මත ලියන්න. මොකද හිතෙන්නේ? ක්‍රියාකාරකම තියෙනවා මානව සම්පත් කළමනාකරන කාර්ය තියෙනවා. නවක සේවකයන් බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් පළ කිරීම.
අලුත් සේවකයන් බඳව ගන්න පුවත්පත් දැන්වීමක් පළ කරනවා. එහෙනම් මේ ක්‍රියාකාරකම හා සබැඳි මානව සම්පත් කළමනාකරණ කාර්යය මොකක්ද? නව සේවකයන් බඳව ගන්න පුවත්පත් දැනීම පළ කිරීම. මොකද්ද? ආකර්ෂණය ගෙන්වා ගැනීම, ගෙන්ව ගන්න මේ හදන්නේ හඳුනා ගන්නනේ. ආකර්ෂණය පැහැදිලිවම ආකර්ෂණය. රික්‍රූට්මන්ට්. ඕකම අහන්න පුළුවන්. රැකියා නියෝජිතායතනයක් මගින් තනතුරු කීපයක් සම්පූර්ණ කර ගැනීම සඳහා අයදුම්කරුවන් කැඳවීම. ඒත් ආකර්ෂණය. ඒත් ආකර්ෂණයම. මොකද එහෙම ගෙන්නුවා කියලා අපි රැකියාව බන්දේසිදි තියලා දෙන්නේ නැහැ. සම්මුඛ පරීක්ෂණ අපි තුමු මෙකැනික් වගේ තනතුරක් නම් වාහනේ කොටසක් ගලවලා හයි කරන් දීලා ප්‍රායෝගික පරීක්ෂණයක්, ආරක්ෂක අංශයේ තනතුරක් නම් වෛද්‍ය පරීක්ෂණයක් මගින් තමයි ගන්නෙ නේ. 2. අයදුම්කරුවන්ගේ සාමාන්‍ය දැනුම ඇගීම සඳහා ලිඛිත පරීක්ෂණයක් පැවැත්වීම. අයදුම්කරුවන්ගේ සාමාන්‍ය දැනුම ඇගීම සඳහා ලිඛිත පරීක්ෂණයක් පැවැත්වීම. තේරෙනවද? සාමාන්‍ය දැනුම ඇගීමට ලිඛිත පරීක්ෂණයක් පවත්වනවා. ඒ කියන්නේ මොකද්ද? එතකොට මේ ලිඛිත පරීක්ෂණය පවත්වන්නේ සාමාන්‍ය දැනුම අවශ්‍ය නිසා තනතුරට. සාමාන්‍ය දැනුම නැත්තම් ගන්න නැහැ. සාමාන්‍ය දැනුම තියෙනවා කියලා පරීක්ෂණයෙන් වැඩි ලකුණු අරගෙන තහවුරු වුණොත් එයාව මොකද කරන්නේ? තෝරා ගන්නවා. එහෙනම් මේ තෝරා ගැනීම කරන්නේ. තෝරා ගැනීම. තුන්වෙනි එක. නව සේවකයෙකු රැකියාවේ නියුක්ත කිරීම තුළින් රැකියාවේ කාර්යයන් ඉගෙනීම. නව සේවකයෙකු රැකියාවේ නියුක්ත කරනු කිරීම. රැකියාව නියුක්ත කරලා ඒ තුළින් රැකියාව නියුක්ත කිරීම තුළින් කියන්නේ රැකියාව නියුක්ත කළ කෙලිම පත්වීම දීලා තනතුර බාර දීලා ජ්‍යෙෂ්ඨයන් උපදෙස් අපේනවා මඟ පෙන්වනවා යටතේ ඒගොල්ලන්ට රැකියාව කාර්යය ඉගෙන ගන්න අවස්ථාව දෙනවා. මොකක්ද? රැකියාස්ත පුහුණුව. on the job training. නැත්නම් රැකියාව තුලින් පුහුණුව නේ. රැකියාස්ත පුහුණුව. රැකියාස්ත පුහුණුව. නැත්නම් රැකියාව තුලින් පුහුණුව on the job training කියන එක. ඊළඟ 4 වෙනි එක. සේවක ඵල ඇගීම සඳහා ලකුණු ක්‍රමයක් හඳුන්වා දීම. සේවක ඵල ඇගීම. සේවක ඵල ඇගීම සේවකයන්ගේ වැඩ කිරීමේ ප්‍රතිඵල ඇගීම. හෙවත් එක එක තනතුරු වල වැඩ කරන සේවකයන්ට පැවරුණු රාජකාරීන් සහ වගකීම් නිසියාකාරව ඉටු කර ඇද්දැයි තක්සේරු කිරීමට, ඇගීමට, මැනීමට, තහවුරු කර ගැනීමට ලකුණු ක්‍රමයක් හදනවා. උදාහරණයක් වශයෙන් සේවක පැමිණීමට ලකුණු 10යි. ඒතර පැමිණීම කලට වෙලාවට හැමදාම එනවනම් 10න් 10ම දෙනවා. ඉඳ හිට පරක්කු වෙනවා නම් 10න් 8ක් දෙනවා. ටිකක් වැඩිපුර පරක්කු වෙනවා නම් 10න් 5ක් දෙනේ වගේ. ඊට පස්සේ කාර්ය දැනීම. කාර්ය දැනීම ඉතාම හොඳ නම් 10න් 10යි. නැත්තම් ක්‍රමානුකූල අඩු වෙනවා. සේවයට කැපවීම. අන් සේවකයන් සමග සහයෝගයෙන් වැඩ කිරීම. ඒ වගේ නිර්ණායක අනුව ලකුණු ක්‍රමයක් අනුව ලකුණු දෙනවා. ඒකෙන් කරන්නේ මොකද්ද? කාර්යඵල ඇගීමක් මේ කරන්නේ. මේ සේවක ඵල ඇගීම තමයි ඉතින් කාර්යඵල ඇගීම නැත්තම් කාර්ය සාධනය මෙනීම කියන එක. කාර්ය ඵල ඇගීම. නැත්නම් ඔකටම කියන්න පුළුවන් කාර්ය සාධනය මැනීම කියන්නේ තෝකමයි. කාර්ය සාධනය මැනීම. පැහැදිලිනේ? මේ හතරම හරි ගියොත් තමයි ලකුණු හතරක් ලැබෙන්නේ. ලකුණු එතකොට භාගය බැගින් හතරට ලැබෙන ලකුණු දෙකක්. මේ තනි ප්‍රශ්නයක්නේ. තේරෙනවද? හතරම හරියන්න ඕනේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 2017 විභාග ප්‍රශ්න අයන්න. නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කරනු ලබන්නේ හිස්තනක් අභිමුඛ නායකත්වය වන අතර සේවක අභිමුඛ නායකත්වය හිස්තනක් කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කරනු කියන්නේ මොකද්ද? මෙතන බලන්නේ කොහොම හරි වැඩිම ධාරිතාවකින් නිමෙවුම් බිහි කරන්න. වැඩිම නිෂ්පාදන ධාරිතාවයක් බිහි කරගන්න. වැඩිම ඒකක ප්‍රමාණයක් නිපදවා ගන්න. නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කරනු ලබන්නේ මොන අභිමුඛ නායකත්වයේද? කාර්ය අභිමුඛ නායකත්වය. ටාස්ක් ඔරියන්ටඩ් ලීඩර්ෂිප් එක. ටාස්ක් ඔරියන්ටඩ් ලීඩර්ෂිප් එක. තේරෙනවද? දැන් කාර්ය අභිමුඛ නායකයෙක් නම් මට වැඩක් නැහැ සේවකයාගේ විවේකයේ සුබ සාධනයේ
ඒගොල්ලන්ගේ පෞද්ගලිකත්වය ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතය මට අදාළ මට ඕනේ කොහොම හරි කමක් නැහැ ඒගොල්ලෝ නියමිත වෙලාවට වැඩට ඇවිල්ලා කැප වෙලා මහන්සිලා වැඩ කරලා මට අවශ්‍ය කියන්නේ ප්‍රොඩක්ෂන් ටාගට් එක මට ඒගොල්ලෝ ලබා දෙන්න ඕනේ. එහෙනම් මම බලන්නේ ඒ පැත්ත විතරයි සේවක සුබ සාධනය ගැන හිතන්නෙම නැහැ. එහෙනම් මම කාර්ය අභිමුඛ නායකයෙක්. ටාස්ක් ඔරියන්ටඩ් ලීඩර්ෂිප් එකනේ. කාර්ය අභිමුඛ. කාර්ය ඔකට දෙවොන්නම් වරහන් ඇතුලේ නිෂ්පාදන ලිව්වත් ලකුණු දුන්නා. මේ අවුරුද්දේ නිෂ්පාදන අභිමුඛ නායකත්වය වඩා හොඳ කාර්යය. වන අතර සේවක අභිමුඛ නායකත්වය. ඒ කියන්නේ එම්ප්ලොයි ඔරියන්ටඩ් ලීඩර්ෂිප් කියන එක. එම්ප්ලොයි ඔරියන්ටඩ් ලීඩර්ෂිප්. ඒ කියන්නේ සේවකයා ගැන හිතනවා. තේරෙනවද? කෙසේ හෝ කාර්යෂ්ඨ කරගන්න නෙවෙයි සේවකයාගේ සුබ සාධනය ගැනත් එයා හිතනවා. හිතලා සුබ සාධන පහසුකම් දීලා සේවක සුබ සාධනේ තහවුරු කිරීමෙන් අනතුරුව සේවකයන්ගේ වැඩ ගන්න බලනවා. ඒවා තමයි සේවක අභිමුඛ නායකත්වය. එහෙනම් මොකක්ද ඒ කියන්නේ? සේවක අභිමුඛ නායකත්වය මොනවා කරේද? සේවක සුබ සාධනයේ කෙරෙහි අවධානය යොමු කරන ලබනවා. සේවක සුබ සාධනය. ඒකේ ආ කොටස නියමිත සේවා කාලයට අමතරව කරන කාලය වෙනුවෙන් ගෙවන්නේ නියමිත සේවා කාලයට අමතරව කාලය වෙනුවෙන් සේවය කරොත් මොකද ඒක? අතිකාල. වෙනුවෙන් ගෙවන්නේ අතිකාල වැටුප් නේ. නිකම් අතිකාල කියන්නේ එපා අතිකාල වැටුප්. ඕවර් ටයිම් සැලරිස්. අතිකාල වැටුප් නැත්නම් අතිකාල වේතන. අතිකාල වැටුප්. හරිද? නැත්නම් මෙතනට ඕන දාන්න පුළුවන් අතිකාල වේතන කිව්වත් හරි. නිකම් අතිකාල ලියන්න එපා. අතිකාල වැටුප් වන අතර ඉලක්කගත ප්‍රමාණයට වඩා වැඩියෙන් කරන නිෂ්පාදනය සඳහා නිෂ්පාදන හිස්තර ගෙවනු ලබයි. මොකක්ද ඒ කියන්නේ? දැන් සේවකයාට දෙන ටාගට් එකක්. දවසකට ඒකක 100ක් හදන්න ඕනේ. අවම. 100ට වඩා හැදුවොත් ඒ නිපදවන සෑම ඒකකයකටම රුපියල් 10ක් ගෙවනවා. අන්න පෙළඹෙන සේවකයා වැඩියෙන් හදන්න. මොකක්ද ඒකට කියන්නේ? ඉලක්කගත ප්‍රමාණයට වඩා වැඩියෙන් කරන නිෂ්පාදන සඳහා නිෂ්පාදන මොනවද? දිරිගැන්වීම් ගෙවුම් ලබයි. ඒකට කියන්නේ දිරිගැන්වීම. නැත්නම් දිරිදීමන. නිෂ්පාදන දිරිදීමන. නිෂ්පාදන දිරිදීමන ගෙවුම් ලබයි. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2018 විභාග ප්‍රශ්න. පහස් සඳහන් වගන්තිවල සත්‍ය හෝ අසත්‍ය බව සඳහන් කරන්න. පහස් සඳහන් වගන්තිවල සත්‍ය හෝ අසත්‍ය බව. දැනට සිටින සාමාන්‍ය කොටස් හිමියන්ට මුදල් අය කර කොටස් ලබා දීම ප්‍රසාද කොටස් නිකුතුව වේ. දැනට සමාගමේ ඉන්න කොටස් හිමියන්ට මුදල් අය කරලා කොටස් ලබා දෙනවා. ඒක ප්‍රසාද කොටස්ද? නැහැ. ප්‍රසාද කියන්නේ නොමිලේනේ. බෝනස් ඉෂුව කියන එකනේ. නොමිලේ දෙන කොටස්නේ. මුදල් අය කරලා දුන්නොත් මොකද? ඒක රයිට් ඉෂුව. හිමිකම් නිකුතුව. සම්පූර්ණයෙන්ම වැරදි. නේ? එහෙනම් ඒක අසත්‍යයි. අසත්‍යයි. 2. මුදල් අය කිරීමෙන් තොරව ලබා දෙන කොටස් හිමිකම් නිකුතුව වේ. මේ දෙක මාරු කරලා තියෙන්නේ වැරදි. මුදල් අය කිරීමෙන් තොරව නෙවෙයි මුදල් අය කරලා යම් කොටස් ප්‍රමාණයක් දෙන. කියන්නේ දැනට ඉන්න කොටස් හිමියන්ටම අලුතෙන් කොටස් නිකුතුවකදී මහජනයාට කොටස් ප්‍රසිද්ධිය බෙදාවෙන් කර දෙන්න පෙර යම් අනුපාතයකට කොටස් ටිකක් දෙනවා. හැබැයි මුදල් අය කරලා. එකම වාසිය තරගයක් නැහැ. දැන් කොටස් විභජනයේදී සමහරට චුට්ට ඉල්ලපු අයගේ ඉල්ලුම් පත්‍ර රිජෙක්ට් වෙන්න පුළුවන් නේ. ඒතර දැන්ට ඉන්න කොටස් සීමෝ ටික ඉල්ලුවා නම් ඒගොල්ලන්ටත් අහිමි වෙන්න පුළුවන්. නමුත් එහෙම අවදානමක් මෙතන නැහැ. මේගොල්ලන්ට පළමුව වෙන් කරනවා. ඒ වෙන් කරන ටික බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ දැනට තියෙන කොටස් වල අනුපාතයට. දැන් මට කොටස් ලක්ෂයයි තව කෙනෙක්ට 50 දාන්න දෙකට එක අනුපාතයට හම්බ වෙනවා. මට දෙකක් අරයට එකක්. තේරුණාද? හැබැයි අපි සල්ලි ගෙවන්නවා. ඒක අපේ වරප්‍රසාදයක්. මොකද මහජනයාට බෙදාවෙන් කර දෙන්න පෙර අපට ලැබෙනවා. හැබැයි සල්ලි ගෙවන්න ඕන. තේරුණාද? මුදල් අය කිරීමෙන් තොරව නෙවෙයි. ඒක තමයි රයිට් ඉෂුව කියන්නේ. හිමිකම් නිකුතු. එහෙනම් මේකත් වැරදි. අසත්‍යයි. මුදල් අය කරලා කොටස් වෙන් කර දුන්න කිව්වනම් අන්න හිමිකම් නිකුතුව තමයි රයිට් ඉෂුව.
සිය අයිතීන් රැක ගැනීමට වෘත්තීය සමිති කළමනාකාරීත්වය සමග සාකච්ඡා කිරීම සාමූහික කේවල් කිරීම වේ. සිය අයිතීන් රැක ගැනීමට වෘත්තීය සමිති ගැන අපි වෙනුවෙන් ඒ වෙනසිට මෙත මිසක් වෘත්තීය සමිති වලට මේ මුකුත් ප්‍රශ්නයක් නැහැනේ. ඒගොල්ලන්ට වැටුම් නැහැනේ. ඒගොල්ලන්ට වැඩ පරිසරය ගැන ප්‍රශ්න නැහැ. අපිට නෙව තියෙන්නේ. අපි වෙනුවෙන් වෘත්තීය සමිති කළමනාකාරීත්වය සමග නැත්තම් හාම්පුතුන් සමග නැත්තම් සේවා යෝජකයන් සමග කොත් හරි සමග සාකච්ඡා කිරීම. කේවල් කිරීමේ සාකච්ඡා මොකද්ද? සාමූහික කේවල් කිරීම. සත්‍යයි. පැහැදිලිවම හරිනේ ඒක. අර දෙක සත්‍යයි මේක සත්‍යයි. හතරවෙනි එක. සාමූහික කේවල් කිරීමේ ක්‍රියාවලියකින් පසු යම්කිසි ආරවුලක් සම්බන්ධව සේව්‍ය සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා එකගතාව සාමූහික ගිවිසුම වේ. හරිද ඒක? සාමූහික කේවල් කිරීමේ මේ ඉස්සෙල්ලා කිව්වේ සාමූහික කේවල් කිරීමේ ක්‍රියාවලියකින් පසු යම්කිසි ආරවුලක් සම්බන්ධව සේව්‍ය සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්න එකගතාව සාමූහික ගිවිසුමම තමයි. හරියටම හරි. එහෙනම් ඒකත් සත්‍යයි. මතකයි නේද මේ සාමූහික ගිවිසුම සාමූහික කේවල් කිරීම ව්‍යුහගත පේපර් එකේ නිතර ආවා. වාස්තික පේපර් එකේ MCQ ප්‍රශ්න වලට මේක නිතර හැවුවා. හරිද? ඒ වගේම මේ සැපීම් වර්ගයේ ප්‍රශ්න වලට මේ වගේ එන්න පුළුවන්. ඒ නිසා මේවටත් විශේෂ බරතැබීමක් කරන්න ඕනේ. පැහැදිලිද? අර කාර්මික සම්බන්ධතා කියන පාඩමේ කාර්මික ආරවුල් වෘත්තීය සමිති සාමූහික කේවල් කිරීම සාමූහික ගිවිසුම කාර්මික ආරවුල් විසඳන ක්‍රම ඒ සෙක්ෂන් එක එනවාමයි. මුල් පාඩම්වලදී ආකර්ෂණය තෝරා ගැනීම බඳව ගැනීම එනෝමයි. අනුස්ථාපනය පුහුණු කිරීම සාමාන්‍යයෙන් එනෝමයි. ආකර්ෂණය සහ බඳව ගැනීමේ අර අභ්‍යන්තර බාහිර ක්‍රමවල වාසිය අවශ්‍ය සාමාන්‍යයෙන් අහනවා. මතකයිද? ඒ වගේම රැකියා නිර්මාණය, රැකියා විග්‍රහය, ඒකේ තුලින් රැකියා විස්තරය, රැකියා පිරිවිතරය අනිවාර්යයෙන්ම එනවා. දැන් මට විදිලා තියෙන්නේ ඒ වගේ ඔබට මට වඩා ඒක දැනෙන්න ඕනේ. මෙන්න මේවා තමයි විභාගෙට නිතර අහන ප්‍රශ්න කියන්නේ. පැහැදිලිද? අපි ඊළඟට බලමු ආදර්ශ ප්‍රශ්න. අපි දැන් 2004 ඉඳන් 3 වෙනකන් තිබුණේ නැහැනේ. 4 ඉඳගෙන මෙතෙක් විභාගයට ආපු හිස්තන් පුරවන සැපීම් වර්ගයේ ප්‍රශ්න කතා කළා. අපි ඒකට සාකච්ඡා කරමු ආදර්ශ ප්‍රශ්න. මම ගොඩක් කල්පනාකාරීව 20යි 22 20යි 23 ඉලක්ක කළ දූ ප්‍රශ්න. 1. ව්‍යාපාර මෙහෙයුම් කටයුතු හිස්තනක් හා හිස්තනක් ලෙස පවත්වාගෙන යාම තුළින් ඵලදායීතාවයේ වර්ධනය වේ. මොකද හිතෙන්නේ? ව්‍යාපාර මෙහෙයුම් කටයුතු හිස්තනක් හා හිස්තනක් ලෙස පවත්වාගෙන යාම තුළින් ඵලදායීතාවය වර්ධනය වේ. මොකද සමහර ළමයි ගෙහුවොත් මේකට උත්තරේ මොකද්ද කියලා එන්නේ නැහැ සරුලුට කියයි. ඵලදායීතාවයේ තමයි මේකෙන් ගියේ. මම කියන්නේ මේ වගේ ප්‍රශ්නවල ප්‍රශ්නේ මුලින් තේරෙන්නේ නැහැ සමහරට. මැදදි තේරෙන්නේ නැහැ. සමහර අගදි තේරෙනවා. සමහර මුලයි අගයි සම්බන්ධ කරාම තේරෙනවා. මැදයි අගයි මැදයි මුලයි සම්බන්ධ කරාම තේරෙනවා. මේකේ මුලයි අගයි සම්බන්ධ කරා. විශේෂම අගදි. ඵලදායීතාවය ප්‍රොඩක්ටිවිටි එක. ඵලදායීතාවය වැඩි වෙන්න මොනවද බලපාන සංකල්ප දෙක. නැත්නම් ඵලදායීතාවයේ පදනම් සංකල්ප දෙක මොනවද? සඵලදායකත්වයේ කාර්යක්ෂමතාවය. සඵලදායකත්වයයි කාර්යක්ෂමතාවය. සඵලදායී ලෙස කරනු කියන්නේ මොකද්ද? නිවැරදි දෙයක් කිරීමනේ. කාර්යක්ෂමව සිදු කරනු කියන්නේ මොකද්ද? නිවැරදි ආකාරයට කටයුතු කිරීම. නිවැරදි දෙයක් තෝරගෙන නිවැරදි ආකාරයට කටයුතු කරොත් නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කළොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම හොඳ ඵලදායීතාවයක් අපේක්ෂා කරන්න පුළුවන්. එහෙනම් ඵලදායීතාවය කියන්නේ මන්දිරයක් නම් ඔය මන්දිරය හදලා තියෙන කුළුණු දෙකක් මත එක කුළුණක් සඵලදායී බව අනිත් එක කාර්යක්ෂම බව. හරිද? එහෙනම් සඵලදායී බව සහ කාර්යක්ෂම බව කියන එකේ සුසංයෝගයෙන් තමයි ඵලදායකත්වය කියන නිමුම එළියට එන්නේ. එහෙනම් ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සඵලදායී ලෙස හා සඵලදායී වකිවත් කම නැත්නම් සඵලදායී ලෙස හා කාර්යක්ෂම දැන් මෙතන ලෙස තියෙනවනේ ඉතින් ලෙස දින එක හොඳයි. හා කාර්යක්ෂම ලෙස. කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම තුළින් ඵලදායීතාවයේ වර්ධනය වේ. පැහැදිලිනේ? දෙවෙනි එක. සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව ඇති කරවනු ලබන පහත සාධක නම් කරන්න. දැන් හිස්තන් පුරවන ප්‍රශ්න වුණා මේ විදිහට එනවා ඉතින්. තේරුණාද?
සේවක සෞඛ්‍ය හා ආරක්ෂාව ඇති කරනු ලබන සේවක සෞඛ්‍ය වගේම ආයතනයේ වැඩ පරිසරය තුළ ආරක්ෂාව ඇති කරනු ලබන පහත සාධක නම් කරන්න. ශ්‍රවණාබාධ, දෘශ්‍යාබාධ, ශරීරාංග අහිමිවීම, පිලිස්සීම, විදුලි සැර වැදීම. සේවක සෞඛ්‍ය ආරක්ෂාව ඇති කරනු ලබන පහත සාධක නම් කරන්න. දැන් ශ්‍රවණාබාධ, දෘශ්‍යාබාධ, ශරීරාංග අහිමිවීම, පිලිස්සීම, විදුලි සැර වැදීම වැනි දේවල් ආයතනයේ වැඩ කරන තුල වෙන්න පුළුවන්. කම්මලක් තුල විශේෂයෙන් වෙන්න පුළුවන්. මෙන්න මේවෙන් ආරක්ෂා කිරීමක් ගැන තමයි මේ ප්‍රශ්نين කියන්නේ. ආරක්ෂා කරගත්තොත් සේවක සෞඛ්‍ය ආරක්ෂාව ඇති වෙනවා. මොකද මේකට කියන්නේ? මොනවද මේ ආරක්ෂා කරගන්න කියන්නේ නේද? මොකද මේකට කියන්නේ? දැන් පිලිස්සීමක් ඇති වෙන්නේ හදිසි ගින්නක්. නේ සමහර අපි මොන හරි අපි හිතමු ගිනි ගැනීමට ආසන්න මෙවලම් භාවිතා කරලා ගෑස් සිලින්ඩරයක් භාවිතා කරලා මොන හරි අපි දෙයක් කරන්න යනවා. මොකද වෙන්නේ? ගිනි ගැනීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට විදුලි සැර වැදීම සාමාන්‍යනේ ඉලෙක්ට්‍රිෂියන් කෙනෙකුට වැඩ කරද්දී විදුලි සැර වදින්න පුළුවන් මොනවද? වෘත්තීය අනතුරු. වෘත්තීය යෙදීමේදී සිදුවන සිදුවීම් නිසා අපි ඒවට කියන්නේ මොකද්ද? වෘත්තීය අනතුරු. වෙන්නේ වෘත්තීය අනතුරු වලින් ආරක්ෂා කරගත්තොත් තමයි සේවක සෞඛ්‍ය ආරක්ෂාව සාතික වෙන්නේ. වෘත්තීය අනතුරු. ආයන් විෂවීම, ආශ්වාස ප්‍රශ්වාස අපහසුතා, හුස්ම ගැනීම අපහසුතා, ශරීරය අක්‍රමවත් වීම, ඇදුම, පිළිකා කලක් යනකොට ඇදුම රෝගී බවට පත් වෙනවා. හුස්ම ගැනීම අපහසුතා මිය යන තෙක්ම තියෙනවා. රෝගී තත්වයක් එතකොට. තේරුණාද? ඒ වගේම ශරීරය අක්‍රමවත් වීම. සමහරට කළු වෙනවා, අපේ සම කළු වෙනවා, අපි කෙට්ටු වෙනවා. තේරුණාද? ඒ මොනවද? වෘත්තීය රෝග. දිගු කලක් එකම කාර්යයක අවදානම්කාරී කාර්යයක නියැලීම නිසා තමන්ට ඇතිවන ශාරීරික අපහසුතාවයන් තමයි මොනවද? වෘත්තීය රෝග. වෘත්තීය රෝග. වෘත්තීය රෝග. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 3 යන්න. සංවිධානයක් කෙරෙහි ඇති අකමැත්ත මත සේවකයින් ආයතනය හැර යාම. සංවිධානයක් කෙරෙහි ඇති අකමැත්ත මත එක්ක වැඩ පරිසරය කෝ හරියට වැටුප් ගෙවන්නේ නැහැ, කෝ සේවක කණ්ඩායම හොඳ නැහැ, මිත්‍රශීලී නැහැ. ඒ නිසා කලකිරීමෙන් ආයතන හැර යනවා. මොකද්ද? සේවක පිරිවැටුම නැත්තම් ශ්‍රම පිරිවැටුම. ලේබර් ටර්න් එක. ඔව් ඊළඟට ඒක ආයන්න. රාජකාරී සඳහා වාර්තා නොකිරීම හෝ වාර්තා කළද රැකියා කටයුතු තුළින් බැහැරව සිටීමෙන් ආයතනයට අහිමි වන සේවා කාලය. ආයතනයට අහිමි වන සේවා කාලය එක්ක මේක සේවා පැය වෙන්න පුළුවන්. සේවා පැය වෙන්න පුළුවන්. නැත්තම් සේවා දින වෙන්න පුළුවන්. දින වලින් හෝ පැය වලින් ගණනය කරන්න පුළුවන්. රාජකාරී සදා වාර්තා කරන්නේ නැහැ. නිවාඩු දෙදා ගෙදර ඉන්නවා. එහෙම නැත්තම් වාර්තා කරනවා. වාර්තා කළද රැකියා කටයුතු වලින් බැහැරව සිටිනවා. ඇවිල්ලා පොත අස්සම් කරලා කැන්ටින් එකට වෙලා ඉන්නවා. රෙස්ට් රූම් එකට ගිහිල්ලා යාළුවොත් එක්ක අපි තුන් කාඩ් සෙල්ලම් කරනවා. වැඩ මග හරිනවා. සමහරට මේ සුපර්වයිසර්ස්ලා සුපරීක්ෂක වෙනකොට විතරක් වැඩ කරන බව පෙන්වන්න වැඩ අත ගන්නවා. ඒත් වැඩ කරන්නේ නැහැ. හරිද? කොහොම හරි මොකද වෙන්නේ? සේවයට නොපැමිණීමෙන් සහ දෙවනුව පැමිණියද රැකියාව රාජකාරීන්ගෙන් බැහැරවීම නිසා මොකද වෙන්නේ? ආයතනයට අහිමි වන සේවා කාලයක් තියෙනවා. නේ? ඒක දින වෙන්න පුළුවන්, පැය වෙන්න පුළුවන්. ඒකට මොකද්ද කියන්නේ? සේවක ප්‍රවාසීතාවය. මතකනේ? එම්ප්ලොයි ඇබ්සෙන්ටිසම් කියන එක. සේවක ප්‍රවාසීතාවය. සේවක නැතත් ප්‍රවාසීතාවය කොල්ල ලකුණු ලැබෙනවා. සේවක ප්‍රවාසිතාවය. ප්‍රවේශිතාවය එහෙම නෙවෙයි. ප්‍රවාසිතාවය. ප්‍රවාසිතාවය. මේකත් මතක තියාගන්න. MCQ ප්‍රශ්න වල නිතර ඇහුවා. ව්‍යුහගත පේපර් එකේ නිතර ඇහුව කෙනෙක් මතක කරන්න එපා. තේරුණාද? මේක අඩු වෙන්න ඕනද වැඩි වෙන්න? අඩු වෙන්නයි ඕනේ. මේක වැඩි වෙනවා කියන්නේ වැඩි කාලයක් සේවක වැඩ කළා නැහැ. අඩු වෙනවා කියන්නේ වැඩි කාලයක් වැඩ කරලා තියෙනවා, චූටි කාලයක් තමයි මග හැල්ලා තියෙන්නේ. මේක බිඳුවනොත් තවත් හොඳයි.
අනිවාර්යෙන් දිනපතා වැටෙනවා දිනපතා වැඩ කරනවා. අහිමි වෙන සේවා කාලයක් නැහැ එවනම්. ඒතර සේවක ප්‍රවාසීතාවය අඩු කරගන්න මොකද්ද වෙන්නේ? සේවකයෝ තෘප්තිමත් අභිප්‍රේරණීය සේවකයෝ වෙන්න ඕනේ. ඒ සඳහා මොකද්ද වෙන්න? පරිසරය හදන්න ඕනේ. සාධාරණ ඉහළ වැටුප් ගෙවන්න ඕනේ. හිතකර වැඩ පරිසරයක් හදලා දෙන්න ඕනේ. සේවක ආරක්ෂාව සේවය කිරීමේදී සේවක ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ. ආරක්ෂිත උපකරණ මෙවලම් ලබා දෙන්න ඕනේ. ප්‍රථමාධාර පාසුකම් තියෙන්න ඕනේ. තේරුණාද? ඒ වගේම සේවකයින්ට ආහාර ලබා දීම ආහාර දීමනා සපයන්න ඕනේ. වෛද්‍ය රක්ෂණ ක්‍රම තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි සේවකෝ කැමැත්තෙන් වැඩට එන්නේ. කැමැත්තෙන් වැඩ කරන්නේ. එහෙනම් සේවක ප්‍රවාසීතාවය කියන සංකල්පය අපිට පුළුවන් මොකද කරන්නේ? පෙට්ටි එක දාලා වල දාන්න පුළුවන්. මේ සංකල්පය අපිට අපේ ශබ්දකෝෂයෙන් අයින් කරන්න පුළුවන් එහෙමනම්. එහෙම පහසුකම් ලබා දීලා සේවක අභිප්‍රේරණය කරන තාක් මේ සංකල්පය අපිට ඉවත් කරන්න බෑ. ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 4 අයන්න කාර්ය මණ්ඩල ඇගීම මගින් සේවක හිස්තනක් කළ හැකි අතර සේවක හිස්තනක් වෙනස් කළ නොහැක. මොකද කියන්නේ හිතන්න පුළුවන්ද මේක? දැන් කාර්ය මණ්ඩල අගයනවා කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතා ඇගීම තමයි. නැත්නම් කාර්යඵල මැනීම. performance appraisal නැත්නම් evaluation. දැන් කාර්යඵල ඇගීමට වැඩ කරන සේවකයෝ කැමති. දක්ෂෝ කැමති. හොරු කැමති නැහැ. තේරුණාද? හොරට වැඩ කරන අය ඉන්නවනේ ඒගොල්ලෝ කැමති නැහැ. ඇයි ඒගොල්ලන්ගේ කාර්ය සාධනයේ දුර්වලතා එළියට එනවනේ. නමුත් දක්ෂයා කැමති. දක්ෂයා කාර්යඵල ඇගීම කලේ නැත්නම් දක්ෂයා කලකිරීමටපත් වෙනවා. අභිප්‍රේරණය වෙන්නේ නැහැ. දක්ෂයාට ඕනේ තමන්ගේ ඉහළ කාර්ය සාධනය කළමනාකාරීත්වයට හිමිකාරීත්වයට පිළිබිඹු කිරීම තුළින් සම්මාන කුසලතා වගේ ත්‍යාග ලබා ගැනීම මූල්‍යමය ප්‍රධාන ඒ වගේම ප්‍රශංසා ලැබීමට තමයි කැමති වෙන්නේ. සමහරට මූල්‍යමය ත්‍යාග නැතත් සම්මාන කුසලතා නැතත් සේවකෝ සියල්ල එකතු කරලා හැමෝම ඉදිරියේ එයාගේ සේවක කියන්නේ එයාගේ කාර්ය සාධනයේ ඉහළ බව උසස් බව ඇගීමට ලක් කරමින් ප්‍රශංසා කළොත් එයාට පුදුමාත්ම තෘප්තියක් ලැබෙනවා. ඒ මොහොතේ සිට එයා අභිප්‍රේරණය වෙනවා. ඊළඟ වසරේ ඒ தත්ත්වය Taman වෙත රැකගන්න එයා මහන්සිලා සොකීය කැමැත්තෙන් වැඩ කරනවා. ඒ කියන්නේ මොකද්ද? අභිප්‍රේරණයක් වෙනවමයි. එහෙනම් කාර්යඵල ඇගීම මගින් කාර්ය මණ්ඩල ඇගීම මගින් සේවක අභිප්‍රේරණය කරන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් සේවක මොනවද වෙනස් කරන්න බැරි? සේවක චර්යාවන් වෙනස් කරන්න පුළුවන්ද? සේවක චර්යාවන් වෙනස් කරන්න බෑ. බැරිද පුළුවන්ද? පුළුවන්. චර්යාවන් වෙනස් කරන්න පුළුවන්. මොකද බැරි? චර්යාවන් පුළුවන්. අපි හිතමු දැන් වැඩ නොකරන සේවකයෝ. ඒගොල්ලෝ නිතරම හොරට වැඩ කරන්නේ. නිතරම වැඩ අපි කියන්නේ සෙමින් වැඩ කරනවා කියලා අත ගන්නවා කියන්නේ. ගෝස්ලෝ. එහෙම නැත්නම් ඒගොල්ලෝ නිතරම ආයතනයේ කීර්ති නාමයට හානි කරන විදිහට හැසිරෙනවා. ඒතර මේ කාර්යඵල ඇගීම් කළා සම්මාන කුසලතා දෙනකොට දක්ෂයින්ට ඒගොල්ලන්ගේ සේවය ඇගීමට ලක් කරලා ප්‍රශංසාවට පිරිනමනකොට විදේශ සංචාර වගේ අවස්ථා දෙනකොට අරගොල්ලොත් මොකද කරන්නේ? අන්න ඒගොල්ලොත් හිතනවා අපිත් වෙනස් වෙන්න ඕනේ. අපිටත් පුළුවන් මේ තත්ත්වය ලබා ගන්න. එහෙනම් මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ චර්යාවන් වෙනස් කරනවා. අයිස් ගැසීමේ චර්යාවට ඒගොල්ලෝ තිත තියෙනවා. වැඩ මග හරින්නේ නැහැ. උනන්දු වෙලා කැප වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. අන්න චර්යාවන් වෙනස් කරන්න පුළුවන්. නමුත් වෙනස් කරන්න බැරි එකක් තියෙන මොකද්ද? සේවකයන්ගේ ආකල්ප වෙනස් කරන්න බෑ. ආකල්ප ඇටිටියුඩ්ස් ආකල්ප කියන්නේ මොනවද? දීර්ඝකාලීන මත. පුද්ගලයන්ගේ මනස තුළ පළපදියම් වූ දීර්ඝකාලීන ස්ථිර වූ මත තමයි ආකල්ප කියන්නේ. දැන් සමහර අයගේ ආකල්ප තියෙනවා විශේෂයෙන් පැරණි සේවකයින්ගේ ස්වාමින් වහන්සේ නමක් ඉස්සරහට තියලා ගමනක් යන්න හොඳ නැහැ. ඒ ගමනේදී අපට ලබා ගන්න යන ප්‍රතිඵල අහිමි වෙනවා. වැඩ වර්ධිනවා. අපි ඇయ్యවුත් ඒගොල්ලෝ දෙන උත්තරේ මොකද්ද? හාමුදුරු නමක් කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ සසර කලකිරිච්ච කෙනෙක්. එහෙමනේ දෙන්නේ. හරිම වැරදි මතයක් නේ ඒකනේ. දැන් ඒගොල්ලන්ගේ අදහස ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්නේ ජීවිතේ පාවෙලා සසර කලකිරිලා. සසර කලකිරිච්ච කෙනෙක් වැදගත් ගමනක් යනකොට ඉස්සරහට බොවම අපේ ගමනත් මොකද වෙන්නේ? අසාර්ථක වෙනවා. නමුත් වැරදීනේ. හරිනම් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අපි දකින්නේ මොකද්ද?
ස්වාමින් වහන්සේ කෙනෙක් අපි ඉදිරියට යනකොට අපි මුලින්ම දකින්නේ එයා ස්වාමින් වහන්සේගේ මුහුණද? නැහැ. මොකද්ද? බුද්ධ චීවරය. බුද්ධ චීවරය. නේ ඇත්තටම ස්වාමින් වහන්සේ කෙනෙක් ඉදිරියට එන එකට අපි කැමති වෙන්න ඕනේ. බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙන්න ඕනේ. බුද්ධ චීවරය. ලෝකෙට එදා මෙදා තුරු පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ආගමික නායකයා, ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා, ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා, ශ්‍රේෂ්ඨතම නව සොයා ගැනීම කරන ව්‍යවසායකයා කවුද? බුදුරජාණන් වහන්සේ මිසක් වෙන කවුද? ඉතින් ඒ වගේ මිල කළ නොහැකි අගනා චරිතයක් විසින් තමන්ගේ අල්පේච්ඡ ඇඳුම වශයෙන් සැලකපු සිවුර අපට බුදුරැස් විහිදෙන බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙන්න ඕන. දැන් සමහර අපි ආරණ්‍ය සේනාසනයකට දානයක් දෙනවා. ඒකෙදී අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බුණා. එයා ජ්‍යෙෂ්ඨ බැංකු කළමනාකරුවෙක්. ඉතින් අපි සුවදව කතා කරා. අපි හොය ඇයි ඔබ වහන්සේ මේ වගේ ඉහළ උගත් කෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබලා මේ වගේ තනතුරක වැඩ කළා මොකක් හරි කලකිරීමකින්ද මේ මහානදම් රකින්න ආව කියලා. කොහෙත්ම නැහැ කිව්වා. එයා ජීවිතේ කෙටියෙන් විස්තර කරා අපිට පැය භාගයක් විතර. එයාගේ පවුලේ උගත් අය ඉන්නවා. නීතිඥවරියක් ඉන්නවා, දුවක්, දොස්තරවරයෙක් ඉන්නවා. එයා කිව්වා අපි මේ සංසාර ගමනේ අම්බලමක තමයි අපි මේ ඉන්නේ. අපි මේක කෙලවර කරන්න ඕනේ. මේ අපේ ජීවිතේ දුකයි. අපි අසනීප වෙනවා. අපි ප්‍රශ්න වලට මැදි වෙනවා. හොඳ කරත් නරක තමයි අහන්න ලැබෙන්නේ. තේරෙනවද? අපේ දේපල සොරකම් කරන්න ගන්නවා. අපි මේ යද්දි මේ කිසිවක් අරගෙන යන්නේ. අපි මේ කරන්නේ බොරුවක්. මං ජීවිතය අවබෝධ කරගත්තා. නිවන් මඟ අවබෝධ කරගත්තා. මම පෘථග්ජන ජීවිතයක් ගත කරපු කෙනෙක් වශයෙන් කුටුම්බයකට විවාහය නිසා කුටුම්බයක් ඇති වෙලා ඒ කුටුම්බෙටම වගකීම් ඉෂ්ට කළා. ඉගැන්නුවා. ඒගොල්ලන්ට ජීවනෝපාය හැදුවා. මට දැන් නිදහස් වෙන්න පුළුවන්. මං ගිහි ගෙයත් කරලා ආවා. මට කිසිම පවුලේ ප්‍රශ්න නැහැ. බිරිඳත් මමත් අතර අර්බුද නැහැ. අදටත් මගේ පවුලේ සමාජිකව මාව බලන්න ඇවිල්ලා මට දන් වේලක් පිරිනමලා යනවා. මගෙන් ආශිර්වාද ලැබලා යනවා. මම ඇත්තරම බෞද්ධ දර්ශනයේ විසින් කියා දුන් ලෝකේ උතුම්ම සැපවන නිර්වාණය කියන සංකල්පය අවබෝධ කරගෙන තමයි මෙතනට ආවේ. ඉතින් බලන්න එතන සසර කලකිරීමක් නෑ. ඒව මත ආකල්ප දීර්ඝ කාලීනව වෙනස් කරන්න බෑ. තේරුණාද? අන්න ඒ වගේ සේවකයන්ගේ ආකල්ප නම් මේ පුහුණුව මගින් වෙනස් කරන්න බෑ. සේවක චර්යාවත් වෙනස් කරන්න පුළුවන්. එහෙනම් මොකද්ද මෙතනට එන්නේ? කාර්ය මණ්ඩලයේ මගින් සේවක අභිප්‍රේරණය. සේවක අභිප්‍රේරණයක්. නැත්නම් සේවක අභිප්‍රේරණයක්. කළ හැකි අතර සේවක ආකල්ප නම් වෙනස් කරන්න බෑ. සේවක ආකල්ප වෙනස් කළ නොහැක. ආයන්න සේවකයින් තම නියමිත වැටුප ලබා ගැනීම හිස්තනක් වන අතර කාර්යභාරය පිළිබඳ උදාසීනත්වයක් නොදැක්වීම හිස්තනක් ලෙස හැඳින්වේ. සේවකයෙක් තමන්ගේ නියමිත වැටුප ලබා ගත්තොත් නියමිත වැටුප ලබා ගත්තොත් ඒක මොකද්ද? අයිතිවාසිකමක්. දැන් සේවකයෙක් රැකියාගේ විසුමක් අනුව තනතුරක් ලබලා ශ්‍රමය වැය කරාම ඒකට ශ්‍රමයට ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒකේ වැටුප ඒක තමන්ට හිමි. ඒක ලබා ගැනීම නියමිත වැටුප නියමිත දිනට හෝ ඊට පෙර ලබා ගැනීමේ අයිතියක් තියෙන එක මොකද්ද? සේවක අයිතිවාසිකම පැහැදිලිවනේ. ගැනීම සේවක වැටුප ලබා ගැනීම අයිතිවාසිකමක් නැත්නම් සේවක කියලාම ලියන්න පිළිම්. සේවක අයිතිවාසිකමක්. වන අතර කාර්යභාරය පිළිබඳව උදාසීනත්වයක් නොදැක්වීම. කියන්නේ තමන්ට රැකියාවට අදාළව ඉටු කරන්න සිදුවන කාර්යභාරයන් උදාසීනත්වයකින් තොරව දැඩි කැපවීමෙන් උනන්දුවෙන් කිරීමේ මොකක්ද තියෙන්නේ? වගකීමක්. ඒක සේවක වගකීමක්. තේරෙනවද? පැහැදිලිද? ඒක ලේසි නේම. සේවක වගකීමක් ලෙස හඳුන්වන්නේ. බලන්න දැන් මේවත් අමාරු නෑ. දැන් අපි මුළු සිලබස් එකේ
පාඩම් මේකකවල සියලු පාඩම් අපි හදාarලා තියෙනවා නම් පරිශීලනය කරලා තියෙනවා නම් අපිට මේ ප්‍රශ්න කියවනකොටම අදහස එනවා. ඊළඟ ප්‍රශ්නෙත් අපි බලමු. 5 වෙනි ප්‍රශ්නේ. වෛද්‍ය සිසුන්ට අවසාන අධ්‍යයන වසරෙන් පසු නිශ්චිත රෝහලක සේවයේ යෙදවීම සීමාවාසික පුහුණුව ඉන්ටර්න්ෂිප් ලෙස හැඳින්වෙන අතර එය හිස්තනක් පුහුණුවට අයත් හිස්තනක් පුහුණුවට අයත් වේ. වෛද්‍ය සිසුන්ට දැන් වෛද්‍ය සිසුන් අවුරුදු 4ක් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගෙන විෂය නිර්දේශ සම්පූර්ණ කළන් පස්සේ ඊළඟ වසරක් මට මතක විතර වසරක් අවම සමහරට දෙකක් වෙන්න පුළුවන් නේ අනිවාර්ය වසරක් කිසියම් රෝහලක වෛද්‍ය සේවයේ දෙන්න අනුයුක්ත කරනවා. ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ සෙවණේ ඔවුන්ගේ අධීක්ෂණය ඔවුන්ගේ උපදෙස් මඟ පෙන්වීම යටතේ ඒගොල්ලන්ට ප්‍රායෝගිකව ඉගෙන ගත්ත දේ අත්දකින්න රෝග විනිශ්චය කරන්න රෝග හඳුනා ගන්න ප්‍රතිකාර නිර්දේශ කරන්න අවශ්‍ය අත්දැකීම් වල බාධා දෙනවා. එතකොට ඒක තමයි සීමාවාසික පුහුණුව කියන්නේ. හැඳින්වෙන අතර එය මොකද්ද? එය අභ්‍යන්තර පුහුණුවට අයත්. ඒක ඉන්ටර්නලි අභ්‍යන්තර පුහුණුවට අයත් මොකද්ද? අභ්‍යන්තර පුහුණුවට අයත් මොකද්ද? රැකියාස්තනේ අභ්‍යන්තර ඒ වගේම රැකියාස්ත. රැකියාව තුලින් පුහුණුවට අයත් වේ කියන එක මේ කියන්නේ. ඒක on the job training නේ. on the job training නේ. අනිවාර්යයෙන්ම ඉන්ටර්නල් ආයතනය තුලයි වෙන්නේ නේ. එහෙනම් අතර එය අභ්‍යන්තර පුහුණුවට අයත්. අභ්‍යන්තර පුහුණුවට අයත් මොකද්ද? රැකියාස්ත පුහුණුවට අයත් වේ. රැකියාස්ත. නැත්නම් රැකියාව තුලින් පුහුණු කිරීම කියන එක. රැකියාස්ත. රැකියාස්ත පුහුණුවට අයත් වේ. හරිම පහසුයි. ඔව්. එතකොට දරුවනේ අපි අද පාඩමෙන් සාකච්ඡා කළේ මානව සම්පත් කළමනාකරණය කියන වටිනා පාඩම් ඒකකයට අදාළ පළවෙනි ප්‍රශ්න පත්‍රයට යොමු වන වාස්තික අභ්‍යාස. තේරුණාද? ඊට අපි සැපීම් වර්ගයේ ප්‍රශ්නයට හිස්තැන් පුරවන ප්‍රශ්න මාලාවක් කළා. 2004 සිට 2018 දක්වා විභාගවලදී මෙච්ච සියලුම ප්‍රශ්න සාකච්ඡා කළා. ඊළඟට අපි මම අනුමාන කරලා 20යි 22 හෝ 20යි 23ට යොමු වෙන්න පුළුවන් අනුමාන ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කළා. දැන් ඔබට තේරෙනවද මේ හිස්තැන් පුරවන ප්‍රශ්න 10න් 7ක් හෝ 8ක්ම වරද්දුවානේ මේ පහුගිය අවුරුදු කීපෙම. ඒ වරද අපිට කරන්න අවශ්‍ය නැහැ. දැන් ඔබ ඊට වඩා ඉදිරියෙන් ඉන්නවා. දැන් ඔබට තේරෙනවා මානව සම්පත් කළමනාකරණ ඒකකේ පාඩම් 12ම අපි හරියට කරපු නිසා ඔබ පරිශීලනය කරපු නිසා ඔබට මේ විභාග ප්‍රශ්නත් මම කරපු ආදර්ශ ප්‍රශ්නත් එක්ක ඕනෑම ස්ථාන පුරන ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා ඔබ වාර්තාවක් තියන්න ඕනේ. ඊළඟ අවුරුද්දේදී මොකද්ද? ප්‍රශ්න 10ම හෝ අඩුම ගානේ ප්‍රශ්න 9ක් නැත්නම් 8ක් නිවැරදිව කරන්න උපරිම එකක් නැත්නම් දෙකක් වරද්දන්න ඒකත් වාර්තාවක්. එතනට යන්න ඔබට අනිවාර්යයෙන්ම දැන් ධනාත්මක මානසිකත්වය හදා ගන්න පුළුවන්. විශ්වාසය ගොඩනගා ගන්න සාර්ථකව. මොකද වැඩිම දෙනෙක් අසාර්ථක වෙන්නේ ඒ සාමාර්ථයෙන් ඈත් කරන ප්‍රශ්න 10. අවදානම් ප්‍රශ්න 10 තමයි මේ හිස්තැන් පුරන ප්‍රශ්න 10. නමුත් ඔබට අවදානමක් නැහැ කියලා දැන් දැනෙන්න ඕනේ. තේරුණාද? අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයෙන් ඊළඟට මේ 16 වන පාඩම් ඒකකයට අදාළ සැපීම් වර්ගයේ ප්‍රශ්න ඉතුරු වුණා තව මොනවද? නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරන නිසා ඉදිරි පාඩම් පරිච්ඡේදයත් අනිවාර්යෙන් පරිශීලනය කරලා සමස්තයක් වශයෙන් මානව සම්පත් කළමනාකරණේ සියලුම වර්ගයේ ප්‍රශ්න වලට 100%ක්ම පිළිතුරු ලිවීමේ ශක්තිය ඔබ අනිවාර්යයෙන්ම ලබා ගන්න කටයුතු කරන්න ඕනේ. අපි එහෙනම් ඊළඟ පාඩමේදී නැවත හමු වෙමු.